වීඩියෝ එකේ අවසාන වතාවේදී කියන අවස්ථාවේදී මම කිව්වේ ඔයගලන්ට 28 වෙනිදා අපි හමු වෙමු කියලා. 28 වෙනිදා ආවා. 28 වෙනිදාට ඔන්න හමු වුණා. පුතේ අද දිනේදී අපි පවත්වන්නේ මේ 8 ශ්‍රේණිය සඳහා මේ ඔන්ලයින් සම්මන්ත්‍රණය විශේෂයෙන්ම ගණිත හා විද්‍යා සම්මන්ත්‍රණය. ඒකේ පළවෙනි කොටස තමයි මේ ගණිත සම්මන්ත්‍රණය. මේ ගණිත සම්මන්ත්‍රණයේදී මම බලාපොරොත්තු වෙන කරුණු කීපයක් තියෙනවා. ඒ කරුණු කීපය ගැන කතා කරන්න තමයි පළවෙනිවට බලාපොරොත්තු වෙන්නේ. කරුණු තමයි එක පළවෙනි පාඩම් 3 ගැන. සංඛ්‍යා රටා, ඊට පස්සේ පරිමිතිය, අවසානයේ කෝණ. මේ කෝණ කියන මාතෘකාව ටිකක් විශාල මාතෘකාවක්. ඒ වගේ තමයි සංඛ්‍යා රටාව කියන්නේ විශාල මාතෘකාවක්. මේක ඔයාලට දැන් හරියට පැහැදිලි වෙලා නැත්තම් ඒ පැහැදිලි කිරීම කර ගැනීම සඳහා තමයි මේ සම්මන්ත්‍රණය කරන්නේ. ඒ නිසා ඔයාලට මේ වෙනකොට PDF එකක් ලැබිලා ඇති සියලු දෙනාටම. ඒ PDF එකේ තියෙන පිටු අනුව සම්මන්ත්‍රණය කරගෙන යනවා. අපි ආරම්භ කරමු සම්මන්ත්‍රණයේ පළවෙනි ගානේ ඉඳන්. පළවෙනි ගාන එනවා පළවෙනි පිටුවට එන්නකෝ බලන්න. පළවෙනි පිටුවේ කියනවා සංඛ්‍යා රටා ගැන. මේ සංඛ්‍යා රටා කියන්නේ මොනවද? සංඛ්‍යා රටා කියන්නේ පුතේ සංඛ්‍යා රටාවකට තියෙනවට කියනවා සංඛ්‍යා රටා කියලා. සංඛ්‍යා රටාවකට තියෙනවට කියනවා සංඛ්‍යා රටා කියලා. දැන් මේගොල්ලන්ට එනවා සාධාරණ පදේ කියලා එකක්. මේ පොදු පදේ කියලා ඉස්සර අර්ථ දක්වපු එකට කියනවා අපි සාධාරණ පදේ කියලා. ඉරට්ටේ සංඛ්‍යාවකට ඔයගොල්ලෝ බලන්න නිබන්ධනේ දීලා ඇති. ඉරට්ටේ සංඛ්‍යාවකට 2n කියලා. සාධාරණ පදේ මොකක්ද කියලා තියෙන්නේ 2n. මේ තියෙන සාධාරණ පද හතරම හොඳට කටපාඩම් වෙන්න ඕනේ. හොඳට මතක තියෙන්න ඕනේ. මේ මතක තිබ්බොත් තමයි මේක කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔත්තේ සංඛ්‍යාවලට දීලා තියෙන සාධාරණ පදයේ 2nට අඩු කිරීම 1 කියලා. මොකද්ද මේ අඩු කිරීම 1? හැමතිස්සෙම බලන්න ඉරට්ටේ සංඛ්‍යාව 2 නම් ඔත්තේ සංඛ්‍යාව වෙන්නේ ඒකට වඩා එකක් අඩු වෙන්නේ හැමතිස්සෙම. දැන් ඉරට්ටේ සංඛ්‍යාව 4 නම් 4ට එකක් අඩු කරාම 3යි. 3 කියන්නේ ඔත්තේ සංඛ්‍යාව. ඉරට්ටේ සංඛ්‍යාව 6 නම් 6න් එකක් අඩු කරාම 5යි. ඒවා ඔත්තේ සංඛ්‍යා. ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යා. ත්‍රිකෝණ සංඛ්‍යා වලට කියනවා අපි n බෙදීම 2 n ධන 1 කියලා. n බෙදීම 2 n ධන 1. n කියන සංඛ්‍යාව දෙකට බෙදලා n කියන සංඛ්‍යාවට එකක් එකතු කරාම මේවා නියත මතක තියාගන්න ඕන දේවල්. ඊළඟ සමචතුරාර්ය සංඛ්‍යාවල එනවා පුතා සාධාරණ පදේ n වර්ගය කියලා. සාධාරණ පදේ මොකද්ද? n වර්ගය කියලා එනවා. n වර්ගය කියන්නේ n වැඩි කිරීම n කියන අර්ථය. ගුණාකාරවල සාධාරණ පද කියලා තව මාතෘකාවක් ඔයගොල්ලන්ට දීලා ඇති. මේ බලන්න ගුණාකාර රටා බලන්න 2 4 6 8 දෙකෙන් පටන් අරගෙන ආරෝහණ පිළිවෙලට යන සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ වෙනවා 2n කියලා. එහෙනම් 3ෙන් පටන් අරගෙන 3 6 9 12 කියලා ගියොත් සාධාරණ පදේ මොකද්ද? 3යි n. 5ෙන් පටන් අරගෙන 5 10 15 20 25 ගියොත් එහෙම 5යි n. 10ෙන් පටන් ගත්තොත් 10 20 30 40 આવොත් 10යි n. ඔක තමයි මේ පාඩමේ මූලික දැනීම. අපි යමු පිටුවංග 2ට. පිටුවංග 2 ගණන් ටිකක් හදන්න යන්නේ මේ එකින් එකට වෙනස් වෙච්ච ගණන් වර්ගයක්. දැන් අපෙන් අහනවා පිටුවංග 2 ඔයාලට මතක් කරගන්න පුළුවන් ඉරට්ටේ සංඛ්‍යාව, ඔත්තේ සංඛ්‍යාව මේ හැම එකක්ම මතක් කරගන්න පුළුවන් කොටසට අපි එන්නේ. එක බලන්නකෝ 10 වන ඉරට්ටේ සංඛ්‍යාව කුමක්ද? ඉරට්ටේ සංඛ්‍යාවක් යහුවම එයාගේ සාධාරණ පදයක් තියෙනවනේ. සාධාරණ පදේ වෙන්න ඕනේ සාධාරණ පදය 2යි ඉරට්ටේ සංඛ්‍යාව. මේ n කියන්නේ නොදන්නා පදයක්. n කියන්නේ අපි දන්නේ නැහැ. අපිට ඒගොල්ලෝ කියනවා n කියන්නේ 10 කියලා හිතලා එහෙනම් 10 වෙනි ඉරට්ටේ සංඛ්‍යාව මොකද්ද කියලා අහනවා. n කියන්නේ නොදන්නා පදයක් නම් අපි කරන්නේ 2 වැඩි කරනවා 10 වෙනි ඉරට්ටේ සංඛ්‍යාවනේ 10. 2 වැඩි n මේ දෙන්න ඇලිලා ඉන්නේ පුතා මැද වැඩි කිරීමක් තියෙන නිසා ඒකයි අලවන්නේ. ඇලිලා ඉන්නේ මැද වැඩි කිරීමක් තියෙනවා. මැද වැඩි කිරීම ඈඩ් කරගත්තම අපිට වැඩි කිරීම දාන්න දෙන්න ඈඩ් කරගන්න පුළුවන්. તો 2 වැඩි කිරීම 10. දෙවරක් 10 එනවා පුතා 20යි කියන. ඒ තමයි තෝබිලක්කම් එකේ ඉරට්ටේ සංඛ්‍යාව හොයාගන්න විදිය. 10 වන ඔත්තේ සංඛ්‍යාව කොහොමද කියලා ඔන්න රෝමිලක්කම් 2ට එනවා.
එයාගේ සාධාරණ පදයක් තියෙනවා. සාධාරණ පදය සාධාරණ පදය. සාධාරණ පදේ කිව්වම 2n ඍණ 1. 2n ගෙන් ඔත්තේ සංඛ්‍යාව වලින් එකක් අඩු කරාම තමයි ඔත්තේ සංඛ්‍යාව එන්නේ කියන්නේ. හැබැයි 10 වෙනි ඔත්තේ සංඛ්‍යාව. 10 වෙනි ඔත්තේ සංඛ්‍යාව හොයන්න ඕනේ. මම දිගහැරලා දීලා පෙන්නන 2 වැඩි කිරීම n ඍණ 1. 2 වැඩි කිරීම n කියන්නේ 10. n කියන්නේ 10 වෙනි පදය. එහෙනම් n කියන තැනට 10 දාන්න. අඩු කිරීම එකක් දාන්න. දෙවරක් 10 කීයද? 20යි. 20න් එකක් අඩු වෙනවා 19යි කියලා. කොහොම තමයි ඔත්තේ සංඛ්‍යාව වෙන්නේ. කොහොමද? සාධාරණ පදේ ගත්තා 2යි ඉරට්ටේ සංඛ්‍යාව 20යි. සාධාරණ පදේ ගත්තා ඔත්තේ සංඛ්‍යාවල 2යි ඍණ 1 එයාගේ 10 වෙනි පදේ හොයද්දි කීයද? 19යි කියලා. 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. ඔන්න තුන්වෙනි කාරණාව. මේ ත්‍රිකෝණ සංඛ්‍යාවක් කිව්වම යාට තියෙනවා පුතේ සූත්‍ර භාවිතයක්. යාට තියෙන සූත්‍ර භාවිතය. සූත්‍ර කියන්නේ සාධාරණ පදේ කියන එක තමයි. යාගේ සාධාරණ පදේ එනවා. මේ සාධාරණ පදයයි ඔයගොල්ලෝ හිතෙන්න පුළුවන් එහෙමනම් අසාධාරණ පදයකුත් තියෙන්න බැරිද කියලා. එහෙම ඒවා නෑ. හරිද? මේ සාධාරණ පදේ කියන්නේ ඒ භාවිතයේදී කියන නම. සාධාරණයි මේක කියන මේ පදේ කියන එක සාධාරණයි කියලා කියන්නේ. එතකොට එයා එනවා n බෙදීම 2 n ධන 1 n බෙදීම 2 n ධන 1 n කියන්නේ නොදන්නා පදයක් කිව්වනේ n කියන්නේ නොදන්නා පදයක්. එතකොට නොදන්නා පදයක් නම් අපි හොයන්න ඕනේ කීවන ත්‍රිකෝණ සංඛ්‍යාවද? ද්‍රාවන ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න ඕනේ. n කියන්නේ 10 කියලා හිතන්න ඕනේ ඒකට. n කියන තැනට 10 දාන්න ඕනේ. 10 බෙදීම 2. මෙයා 10 ධන 1 10 දෙකට බෙදුවම එනවා පුතේ 5ක් කියලා. 10 දෙකට බෙදුවම කීයද? 5යි කියලා. 10ට දෙක ඒවා 5යි. 10ට එකක් එකතු කර 11යි. 10ට එකක් එකතු කරොත් 11යි. 10 දෙකට බෙදුවොත් 5යි. 10ට එකක් එකතු කරොත් 11යි. 5 වරක් 11. 5 11 නැත්නම් 11 වරක් 5. අපිට ගන්න පුළුවන් 55යි කියලා. 55. රෝමිලකම් 4ක් මේ එකම කරන්න ඕගොල්ලන්ට කරුණු 4ක් ගැන පැහැදිලි කරලා දෙන්න ඕනේ. ප්‍රශ්න 4 රෝමිලකම් 4 කියලා දැම්මට මෙයාගේ කියනවා 10 වන සමචතුරස්‍ර සංඛ්‍යාව. 10 වන සමචතුරස්‍ර සංඛ්‍යාව නේ සාධාරණ පදය. දැන් මොකද්ද සාධාරණ පදේ? n වර්ගය. n වර්ගය කියන්නේ පුතා n වැඩි කිරීම n කියන්නේ. n වර්ගය කියන්නේ n වැඩි කිරීම n නම් 10 වෙනි පදේ ඉන්න හොයන්න ඕනේ. අපි 10 වෙනි පදේ හිතනවා. 10 වැඩි කිරීම 10. 10 වරක් 10 100යි කියලා. දැන් පුතාලට පේන්නේ කර්ම 4ක් ගැන. මේ පාඩමේ තියෙන ප්‍රධානම කර්ම 4 ගැන කතා කරනවා. එක ඉරට්ටේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා. ත්‍රිකෝණ සංඛ්‍යා. සමචතුරස්‍ර සංඛ්‍යා. මේවල නිකන් හිතලා ගණන් කරලා 2 4 6 8 10 12 එහෙම ලියන්න නෙමෙයි දැන් 8 වසරට එන්නේ. 8 වසරට එන්නේ සූත්‍ර භාවිතා කරලා ඒගොල්ලෝ සමීකරණ දෙනවා. ඒ වලට ආදේශ කරලා උත්තර හොයන්න කියලා කියන්නේ. එතකොට සාධාරණ පදයක් හොයනවා නම් කොහොමද වෙන්නේ? සාධාරණ පදේ දීලා තියෙනවා නම් ඉරට්ටේ සංඛ්‍යාවල 2n කියලා. ඔන්න 10 වෙනි පදේ හොයද්දි 20යි. මෙයාගේ 10 වෙනි පදේ හොයද්දි 19යි. මෙයාගේ 10 වෙනි පදේ හොයද්දි 55යි. මෙයාගේ 10 වෙනි පදේ හොයද්දි 100යි. මේ එක එක ත්‍රිකෝණ සංඛ්‍යා, සමචතුරස්‍ර සංඛ්‍යා, ඉරට්ටේ සංඛ්‍යා, ඔත්තේ සංඛ්‍යා කියන ප්‍රධානම ඔයගොල්ලන්ගේ සංඛ්‍යා රටා 4ක පොදු පදත් එක්කම සාධාරණ පදත් එක්කම ඒගොල්ලන්ගේ 10 වෙනි පදේ සෙවීම. අපි යන් ඉස්සරහට. ඒ පස්වෙනි ප්‍රශ්නේ තියෙනවා. පස්වෙනි ප්‍රශ්නේදී කියනවා පුතා මෙන්න මෙහෙම. 50 යනු කීවනි ඉරට්ටේ සංඛ්‍යාවද කියලා. බලන්නකො යනු. යනු කියන සිංහල වචනේදී කියන්නේ එයා කියන්නේ කවුද? ඒ වගේ අදහසක් කියන්නේ. එයා කියන්නේ කවුද කියලා කියනවා නම් අපි බලන්න ඕනේ 50 යනු කීවෙනි ඉරට්ටේ සංඛ්‍යාවද කියලා අහන්න. ඔන්න ප්‍රශ්න අංක 5. ඉරට්ටේ සංඛ්‍යාවක් නුනේ. ඉරට්ටේ සංඛ්‍යාවක්. උත්තරේ කීයද? 50ලු. මේකෙන් එන්නේ 50ලු. එහෙනම් කියන්නලු n කියන්නේ කවුද කියලා. ඔය අහන්නේ n යනු කීවෙනි කෙනාද කියලා අහන්නේ. කීවෙනි පදයේද මේ? දැන් 2n සමානයි 50යි.
දෙකයියෙන් ගත්ත කොහමද? ඉරට්ටේ සංඛ්‍යා කියලා මේකේ කියලා තියෙන්නේ නම් දෙකයි. එකෙන් එන උත්තරේ කීයද? 50යි. සමීකරණ දැනීම එනවා 7 වසරේ. 7 වසරේදී අපි සමීකරණ කරද්දී මෙහෙම දෙන්නේ කැලිලා ඉන්නවා නම් යාව අයින් කරගන්න මොකද අපි කරේ? මේ දෙන්න මැද වැඩි කිරීමක් තියෙනවා නම් අයින් කරගන්න මොකද කරන්නේ අපි? දෙපැත්තම දෙකෙන් නම් බෙදනවා. මේ දෙකට මේ දෙක ඉවත් වෙනවා. n සමානයි 50 දෙකට බෙදුවම 25යි කියලා එනවා. එහෙනම් 25 වෙනි මොකද්ද? 25 වෙනි ඉරට්ටේ සංඛ්‍යාව. ඔයගොල්ලෝ බලන්නකෝ 25 වෙනි ඉරට්ටේ සංඛ්‍යාව ඕනනම් 2 4 6 8 10 ඔහොම කියලා ගණන් කරලා බලන්න. 25ට එන්නේ කීයද? 50 කියන ඉරට්ටේ සංඛ්‍යාව. අපි අංකෝ ප්‍රශ්න අංක පිටු අංක 3ට එන්නකෝ. පිටු අංක 3. පොඩ්ඩක් බොලින් උඩින් සාකච්ඡා කරමු අපි ඈ. 25 යනු කීවෙනි ඔත්තේ සංඛ්‍යාව? 25 යනු කීවෙනි ඔත්තේ සංඛ්‍යාව? දැන් ඔත්තේ සංඛ්‍යාව කිව්වම පුතාව ගන්නවා සූත්‍රයක් තියෙනනේ අපිට මොකක්ද සාධාරණ පදේ? 2යි n ඍණ 1. ඒ තමයි ඔත්තේ සංඛ්‍යාව. එතකොට ඊයේ උත්තරේ 25යි. එකකින් එන උත්තරේ 25යි වා. 2යි n ඍණ 1 මේ ඔත්තේ සංඛ්‍යාව උත්තරේ 25යි නම් n කවුද යනු කවුද කියලා හොම යනු කීවෙනි පදයේද කියලා හොවොත් පදය කියන්නේ n කියන එක්කෙනා. පදය හොයාගන්න නම් ආදේශ කරන්න ඕනේ. ආවද 2යි n ඍණ 1. එයා ඔත්තේ සංඛ්‍යාව උත්තරේ 25. දැන් මොකද කරන්නේ? ක්‍රමානුකූලව මේගොල්ලන්ගේ දේවල් අයින් කරනවා. මේ පැත්තේ දේවල්. අඩු කිරීම එක අයින් කරනවා. එයා හරි කරදරයක්. එයා අයින් කරන්න මොකද්ද දාන්නේ අපි? එකතු කිරීම එකක් දානවා. ඔන්න මෙයාට මෙයාව කැපිලා යනවා. කවුද ඉතුරු වෙන්නේ? 2යි n සමානයි. 25යි 1යි 26යි. දැන් මොකද්ද කරේ? අඩු කිරීම එක අයින් කරා. අඩු කිරීම එක අයින් කරන්න මොකක්ද දැම්මේ? එකතු කිරීම එකක් දැම්මා. මෙයාටත් එකතු කිරීම එකක් දැම්මා. 2යි n සමානයි 26යි. දැන් මොකද කරන්නේ? දෙපැත්තම දෙකෙන් බෙදනවා. දෙපැත්තම මොනවා කරනවද? දෙකෙන් බෙදනවා. මේ දෙකට මේ දෙක කැපිලා ඉවත් වෙනවා. n සමානයි 26ට දෙකේවා 26ත් දෙකට බෙදුවොත් දෙකට 1යි 6ට 3යි 13යි කියලා එනවා. එහෙනම් කීවෙනි ඔත්තේ සංඛ්‍යාවද 25 කියන්නේ පුතේ? 13 වෙනි ඔත්තේ සංඛ්‍යාව. ඉස්සල්ලි රටේ සංඛ්‍යාව හොයාගත්තා. දැන් ඔත්තේ සංඛ්‍යාව හොයාගත්තා. ඊළඟට කියනවා 36 යනු කීවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද? අන්න ඒ වගේ ගානක් දුන්නොත් මේ සූත්‍ර වලට භාවිතා කරන්න ඔයාලා දන්නේ නැහැ. ඒක ඔයාලට කියලා දෙන්නේ නැහැ. එතකොට අපිට හිතලා ගන්න දැනීම අවශ්‍ය වෙනවා. හිතලා ගන්න දැනීම අවශ්‍ය වෙනවා. 36 එන්නේ ත්‍රිකෝණ සංඛ්‍යාවල කීවෙනි කෙනාද කියලා අපි හිතලා ගන්න ඕනේ. 7. දැන් ත්‍රිකෝණ සංඛ්‍යා හැදෙන්නේ කොහොමද? මෙහෙම හැදෙන්නේ. 1 2 3 4 5 6 7 8 මම උන්න 8ක් විතර නිකන් ලියාගත්තා. මේව තමයි ත්‍රිකෝණ සංඛ්‍යා එන්නේ. මොකද්ද කියන එක තේරුන්නේ නැහැ නේ. මුලින්ම 1. ඊට පස්සේ 1යි 2යි දෙන්නම එකතු වෙනවා. 1යි 2යි දෙන්නම එකතු වුණාම කීයද? 3. 1යි 2යි 3යි 1යි 2යි 3යි තුන් දෙනාම එකතු වෙනවා. 1යි 2යි 3යි එනවා කියද පුතේ? 6යි කියලා. ඊළඟ 4 දෙනාම එකතු වෙනවා. ඔන්න මෙයාවත් එකතු වෙනවා. 6ට 4ක් එකතු වෙනවා. 10යි කියලා එනවා. ආයෙත් මොකද කරන්නේ? 10ට 5ක් එකතු වෙනවා. 15යි කියලා එනවා. 15ට 6ක් එකතු වෙනවා. ඔන්න 21යි කියලා එනවා. 21ට 7ක් එකතු වෙනවා පුතේ අපිට 28යි කියලා එනවා. 28ට 8ක් එකතු වෙනවා 36යි කියලා ගන්න. කොහොම තමයි ත්‍රිකෝණ සංඛ්‍යා හැදෙන්නේ? කොහොමද ගත්තේ? 1 1යි 2යි එකතු කරාම 3 1යි 2යි 3යි එකතු කරාම 6 1යි 2යි 3යි 4යි එකතු කරාම 10 ඔහොම ගියාම 36 එන්න මං කීයක් එකතු කරාද කියලා 8ක් වෙනකන් එකතු කරා. එහෙනම් 36 කියන්නේ 8 වන මොන සංඛ්‍යාවද? ත්‍රිකෝණ සංඛ්‍යාවයි. y කියලා ලියන්න. ඊළඟ ලොකු ප්‍රශ්නාංක 8ට එනවා. ලොකු ප්‍රශ්නාංක 8.
ලොකු ප්‍රශ්න අංක 8 කියනවා පුතා කොහොමද 81 යනු කීවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාවද කියලා අහනවා 81 යනු කීවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාවද කියලා අහනවා දැන් සමචතුරස්‍ර සංඛ්‍යාවක් හැදෙන්නේ කොහොමද එක් වරක් එකකින් දෙවරක් දෙකකින් තුන් වරක් තුනෙන් හතර වරක් හතරෙන් පස් වරක් පහෙන් හය වරක් හයෙන් හත් වරක් හතෙන් ඔය වගේ ආදී සංඛ්‍යා වලින් එකම සංඛ්‍යාව එම සංඛ්‍යාවෙන්ම ගුණ වුණොත් සමචතුරස්‍ර සංඛ්‍යාවක්. එක එකකින් වැඩි වුණොත් උත්තරේ දෙක කෙනාට සමචතුරස්‍ර සංඛ්‍යාවක් කියලා කියනවා. දෙක දෙකෙන් වැඩි වුණොත් උත්තරේ 4 වෙනවා නම් ඒක සමචතුරස්‍ර සංඛ්‍යාවක් කියලා කියනවා. ඒ වගේ 81 හැදෙන්නේ කවුරු වැඩි කිරීම කවුද? 81 හැදෙන්නේ එක්වරක් එක 1යි, දෙවරක් දෙක 4යි, තුන්වරක් 3 9යි, හතරක් 4 16යි, පස්වරක් 5 25යි, හයවරක් 6 36යි, හතරක් 49යි, අටවරක් 64යි, නවවරක් 9 81යි කියනවා. 9 වැඩි කිරීම 9. අන්න ඒ වගේ අපි හිතලා ගන්න ඕනේ 9 වැඩි කිරීම 9 තමයි 81 හැදෙන්නේ. එහෙනම් මෙයාට කියනවා අපි 9 වන මොකද්ද? සමචතුරස්‍ර සංඛ්‍යාව කියලා. සංඛ්‍යාව දැන් කොහොමද ඒ කියන්නේ 81 කියන්නේ 9 වැඩි කිරීම 9. දැන් මේ ගණන් දෙකේ කියපු ගැටලුවක් තිබෙන්නේ මේ දෙකේ තිබෙ සමීකරණ භාවිතා කරනවා. මෙයාගේ සමීකරණේ 2n ට 50 සමාන කරලා n හොයා ගන්නවා. මේ සමීකරණේ ඉදිරියට අපි මොකද්ද? මේ සමීකරණයට මෙයා සංඛ්‍යාව සමාන කරලා අඩු කිරීම එකතු කිරීම කරලා බෙදීම කරලා උත්තරේ හොයාගත්තා. මේ දෙකට සමීකරණ භාවිතා කරන්න ඔයාලා තාම දන්නේ නැහැ. ඔයාලට කරන්න තේරෙන්නේ නැහැ. ඒක නිසා දැනට ඔයාලට කියනවා හිතලා ගන්න. මේ හිතලා ගත්තම 8 වෙනි පදේ ආව කීය කියලාද 36යි කියලා. 81 සමචතුරස්‍ර සංඛ්‍යාව. ඒක හිතලා ගන්න කියලා කියන්නේ. එතකොට එනවා 9 වන සමචතුරස්‍ර සංඛ්‍යාව 81යි. ඔයාලට ලේසි 25ක් 25 වෙනකන් එක්වරක් එක දෙවරක් දෙක තුන් වරක් තුන ඒ වල උත්තර ටික කටපාඩම් කරගෙන හිටියනම් මේකේ උත්තරේ නිකම්ම කියන්න පුළුවන් වෙනවා. හරිද? අඩුම තරමේ 20 වරක් 20 වෙනකන්වත් කටපාඩම් තියාගත්තා නම් අනිවාර්යයෙන්ම ඒ ප්‍රශ්නෙට උත්තරේ අනිවාර්යයෙන්ම දාන්න. සමචතුරස්‍ර සංඛ්‍යාවොත් අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. ගැටලුවක් වෙන්නේ නැහැ. අපි මේ කලවම් වෙච්ච ගානක් දීලා දිනවා මේකේ මේ 9 වෙනි ගාන. අපි බලමු මේ මොකද්ද මේ කියන ගාන අනුව කරන්න ඕන දේ කියලා. හරිද? එකින් එක බලමු. 9 වෙනි ගානට එනවා. 9 වෙනි ගාන කියනවා 50ට අඩු ආසන්නම. 50ට අඩු වෙන්නත් ඕනි. ආසන්න වෙන්නත් ඕනි. ඉරට්ටේ සංඛ්‍යාව කුමක්ද? දැන් 50ට අඩු ළඟම ඉරට්ටේ සංඛ්‍යාව වෙන්නේ කවුද? ඉරට්ටේ සංඛ්‍යාව කිව්වම අපි දන්නවා දෙකේ ගුණාකාර තියෙනවනේ පුතා ඉරට්ටේ සංඛ්‍යා කියන්නේ. එතකොට ලොකු ප්‍රශ්නාංක 9 1 ඉරට්ටේ සංඛ්‍යාව කුමක්ද? 50ට අඩු වෙනවා නම් ළඟම ඉරට්ටේ සංඛ්‍යාව වෙන්නේ 49ද? නෑ. 49 කිව්වම ඔත්තේ සංඛ්‍යාව. 9 කියන්නේ දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යාවක්නේ. එහෙනම් 8 කියන සංඛ්‍යාව වෙන්න ඕනේ. 8 කියන සංඛ්‍යාව ආවොත් තමයි දෙකෙන් බෙදෙන්නේ. එහෙනම් අපි කියනවා ආසන්නතම කියන කවුද ඉරට්ටේ සංඛ්‍යාව 48යි කියලා. මොන රෝගිලක්කම් එකට. රෝගිලක්කම් දෙකෙන් අහන්නේ ඔත්තේ සංඛ්‍යාව කුමක්ද කියලා. මෙයා ඉරට්ටේ ඔන්න ඔත්තේ. දැන් මොකද්ද ඔත්තේ සංඛ්‍යාව වෙද්දි 50ට අඩු වෙන්නත් ඕනේ. ආසන්නම වෙන්නත් ඕනේ. 50ට අඩු ආසන්නම එක්කිනා ගද්දී අපි ගන්නවා පුතේ මොකද්ද? 49 කියලා. කවද ගන්නෙ? 49 කියලා. ඇයි 49 ගන්නෙ? 50ට අඩුයි. හරි. 50ට අඩු ඊළඟ එක්කිනා 49. 49 ඔත්තේ සංඛ්‍යාවක් වෙන්නේ ඇයි? ඔත්තේ සංඛ්‍යාවල ඊට පස්සේ එන්න පුළුවන් සංඛ්‍යාව මොනවද? 1 තියෙනවා 3 තියෙනවා 5 තියෙනවා 7 තියෙනවා 9. ඒක නිසා ඔත්තේ සංඛ්‍යාව වෙන්නේ 49. ඊළඟට තුන්වෙනි කාරණාව. රෝමිලකන් තුන 50ට අඩු ආසන්නම ත්‍රිකෝණ සංඛ්‍යාව කොහොමද? ත්‍රිකෝණ සංඛ්‍යාව යනකොට මම කියවනේ
අපිට හිතලා එකතු කරලා ගන්න වෙන්නේ. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යා ටික බලනවා අපි. ඔන්න සර් පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වලට එනවා. 1. ඊට පස්සේ 1ට 2ක් එකතු වෙනවා. මම කාරණාව අනුව ඉන්නම්කෝ බෝල වලින් එමුකෝ අපි. ඔන්න බෝල. ඔන්න බෝල ගණක් කරන්න. මෙයා අඩුව 1යි. මෙයා 1යි. මේ පේජියට එනකොට 1යි බෝල 2යි 3යි කියලා එනවා. මේ පේජියට එනකොට 1යි 2යි මේ 3යි එකතු කරාම ඔක්කොම බෝල 6ක් එනවා. තව 4ක් එකතු වෙනවා. එතකොට කීයද? 10ක් එනවා. තවත් 5ක් එකතු වෙනවා. එතකොට කොහොමද එන්නේ? 15යි කියලා එනවා. මෙතනට 6ක් එකතු වෙනවා. 21යි කියලා එනවා. මෙතනට පුතේ 7ක් එකතු වෙනවා. 28යි කියලා එනවා. මේකට පුතේ 9ක් 8ක් එකතු වෙනවා. 8ක් එකතු වෙද්දි මෙතන වෙනවා 36යි කියලා. මෙයාට 9ක් එකතු වෙනවා 45යි කියලා එනවා. ඊළඟට 10ක් එකතු වෙන්නේ. එතකොට එනවා 55යි කියලා. 55 ගන්න බෑනේ. ඇයි? 50ට අඩු කියලානේ කියන්නේ අපිට. 50ට අඩු. මෙයා අපිට කියලා තියෙන්නේ 50ට අඩු අය ඕනේ. හැබැයි ආසන්නතම. එහෙනම් ගන්න වෙන එකම කෙනා කවුද? 45 කියන කෙනා. 50ට අඩු 45 කියන කෙනා එන්නේ. ඒතර එන්නේ කොහොමද? 45යි. ඔබ ඉලක්කම් 3 එනවා 45යි කියලා. තව එකක් අහලා තියෙනවා ඒකෙම. ඔබ ඉලක්කම් 4. 4 අහනවා සමචතුරස්‍ර සංඛ්‍යාව. මං කිව්වේ අපිට වැඩි කරලා බලා ගන්න වෙනවා. එක් වරක් එකේ උත්තරේ. අපි බලමු ගණන් කරන්න යන්නකො. එක් වරක් 1 1යි. දෙවරක් 2 4යි. තුන් වරක් 3 9යි. හතර වරක් 4 16යි. පස් වරක් 5 25යි. හය වරක් 6 36යි. හත් වරක් 7 49යි. අට වරක් 8 64යි. 64 කියන්නේ 50ට වඩා වැඩි. එහෙනම් ඊට ඉස්සෙල්ලා හම්බෙච්ච එක නම් කවුද? 7 වරක් 7 49යි. එහෙනම් රෝවි ලකම් 4 ආසන්නතම සමචතුරස්‍ර සංඛ්‍යාව වෙන්නේ 7 වරක් 7 49. එහෙනම් සමචතුරස්‍ර සංඛ්‍යාව වෙන්න ඕනේ කවුද? සමචතුරස්‍ර 49 කියන. 49යි කියන. දැන් මෙයා ත්‍රිකෝණ සංඛ්‍යාව. මෙන්න ත්‍රිකෝණ. දැන් පුතාලට පේනවා ඇති යම් සංඛ්‍යාවකට වඩා අඩු ත්‍රිකෝණ සමචතුරස්‍ර ඉරට්ට ඔත්ත කියන සංඛ්‍යා කොහොමද ගලපන්නේ කියලා. හරිද? කොහොමද ගලපන්නේ කියලා තේරෙනවා ඇති. හරි. ඊළඟට අපි යම් පුතා ඊළඟ කාරණාවට. මේ ඊළඟ කාරණාවේදී අපි එනවා අනිත් මාතෘකාව. දැන් ඔත්තේ සංඛ්‍යා, ඉරට්ටේ සංඛ්‍යා, ඒ වගේම සමචතුරස්‍ර සංඛ්‍යා, ත්‍රිකෝණ සංඛ්‍යා මේක අනිවාර්යයෙන්ම ලොකු මාතෘකාවක් පුතේ, ලොකුවට ගණන් වෙන මාතෘකාවක්. දැන් එනවා පුතේ අපි මොකද්ද? ඊළඟ මාතෘකාව පරිමිතිය. පරිමිතිය කිව්වම වටේ දිග ගැන කියන්නේ. පරිමිතියක් කියන්නේ මොකද්ද? වටේ දිග. පරිමිතිය කියන්නේ මොකද්ද? වටේ දිග කියන එක. එතකොට මේ පරිමිතිය ඕනෑම කෙනෙක්ගේ පරිමිතියක් වලට රවුමකුණත් පරිමිතිය හොයන්න පුළුවන්. හැබැයි දැම්ම බෑ. තව ටිකක් උඩ පන්තියට ගියාම තමයි රවුමක පරිමිතිය උගන්වන්නේ. දැනට උගන්වනවා මේකේ තියෙන ඕනම එකක පරිමිතිය හොයාගන්න විදිය. දැන් උදාහරණයකට ඕගොල්ලන්ට රූප සටහනක් දීලා තියෙනවා. ඒ රූප සටහනේ ඔන්න මම පළවෙනි එක්කෙනාව ගන්නවා. මෙන්න මෙහෙම ඇදලා. මෙන්න මෙහෙම දෙයක් ඇදලා. මේගොල්ලන් ටික කෑලි 3යි.
මෙයාට ඉරි කෑල්ල ගහලා මෙයාට දෙකක් ගහලා මේ පැත්තෙන් 10යි සෙන්ටිමීටර් මේක පැත්තකට 5යි සෙන්ටිමීටර් 5ලින් 8යි සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. දැන් මොක තමයි ගන්න. අපි දැනගත යුතු කරුණු තියෙනවා. අපි දැනගත යුතු කරුණු තමයි මේ ඉරි වලින් කියන්නේ මොනවද? ඉරි 3 තියෙන දැන් ඔක්කොම එක හා සමානයි. එතකොට මෙයා 5 සෙන්ටිමීටර් නම් මෙයාත් නිකම් මොකද වෙන්නේ? 5 සෙන්ටිමීටර් වෙනවා. මෙයා 5 සෙන්ටිමීටර් නම් මෙයාත් 5 සෙන්ටිමීටර් වෙනවා. මෙයා 8 සෙන්ටිමීටර් නම් මෙයාත් 8 සෙන්ටිමීටර් වෙනවා. මෙයා 10 නම් මෙයාත් 10 වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න පරිමිතියදී කවදාකවත් මෙයාව ගණන් ගන්නේ නැහැ. ඇයි? පරිමිතිය කියන්නේ වටේ දිග කියන එක. පරිමිතිය කියන්නේ වටේ දිග. වටේට දිග කිව්වම මැද තියෙන රේඛාවල් මෙයාට අදාළ වෙන්නේ නැහැ. එහෙනම් පරිමිතිය කොහමද එන්නේ? ඔන්න පරිමිතිය. පරිමිතිය කියන්නේ වටේ දිග කියවනේ. මෙයා 8යි. එයාව ගන්නවා. ආයෙත් මෙයා 5යි. පිළිවෙලකට අපි පැත්තකින් ඉඳන් යන්න ඕනේ. ඊළඟට මෙයා 5යි. ආයෙත් 8යි. ආයෙත් 10යි සෙන්ටිමීටර්. ඔන්න ඔහම එනවා. එතකොට 8යි 5යි 5යි 8යි 10යි කියලා එනවා. දැන් පුතාලට පේනවා ඇති මේ ටික මොකද දැන් කරන්න ඕනේ අපි එකතු කරගෙන යන්න ඕනේ. ඔන්න එකතු කරලා බලන්න. 8යි 5යි ලේසියට ගණන් කරමු. මෙහෙම ලේසියට ගණන් කරමු. කොහොමද? 10යි. 10යි 5යි 15යි. 15යි 5යි 20යි. 20යි 8යි 28යි. 28යි 8යි 36ක් කියලා එනවා. 36යි සෙන්ටිමීටර් කියලා එනවා. කොහොමද යාළුවා පරිමිතිය ගන්නේ? 8යි 5යි 13යි 8යි 5යි 13යි 13යි 26යි 10යි 36යි සෙන්ටිමීටර් කියලා. මෙයාට වර්ගවත් මුකුත් නැහැ. සෙන්ටිමීටර් පමණයි පරිමිතියනේ. පරිමිතියදී ඔහොම එන්නේ. රූපෙත් එක්ක. අපි යන් දෙවෙනි ගානට. දෙවෙනි ගානෙත් ඔයාලගේ රූප සටහනේ ගැටලු මොනවා හරි කියලා නම් මම මේ රූප සටහන දාද්දි ඒකට අදාළ ඒ තොරතුරු ඇතුළත් කරගන්න පුළුවන් වෙනවා. හරි. මෙන්න මෙහෙම ඊතලයක් හා හැඩරුව තියෙන්නේ. මෙයාට ඉරි කෑලි 3යි, මෙයාට ඉරි කෑලි 3යි, මෙයාට ඉරි කෑලි 3යි. මෙයාට ඉරි කෑලි 1යි 1යි, මෙයාට 2යි 2යි. මෙයා 5 සෙන්ටිමීටර්. එතකොට මෙයා 10යි සෙන්ටිමීටර්. මෙතන 3යි සෙන්ටිමීටර්. දැන් ඔන්න මෙයාගෙත් අපි පරිමිතිය හොයන්න. මේ වගේ ගානක පරිමිතිය හොයන්න. මෙයා 3යි නම් පුතේ, මෙයා 3යි නම් මෙයාලගේ 3 එන තවත් තැන් තියෙනවා. කවුද? මෙතන ඉන්නවා. මෙතන එක්කෙනෙක්. ආයි එක්කෙනා මෙයා. හරිද? ඊළඟට මෙයා 10 නම් මෙයාත් 10යි. මෙයා 10 නම් මෙයාත් 10යි. හරි ගැටලුවක් නැහැ. මෙයා 5 නම් මෙයාත් 5යි. දැන් අපිට මැදින් අයින් කරන්න කවුරු හරි ඉන්නවද? මැදින් අයින් කරන්න කවුරුත් නැහැ. එහෙනම් මොකද අපි දැන් කරන්නේ? සාමාන්‍ය විදිහට ඔන්න පරිමිතිය හොයනවා. පරිමිතිය. මේක ඉන්නවා 5 ඒවා 2යි. 5යි 5යි. 5 සෙන්ටිමීටර් දාගමු. හරි. ඊළඟට 3යි 10යි. ආයෙත් 3යි. 10යි 3යි. තව කෙනෙක් ඉන්නවා ආයෙත් 5යි කියලා. තව කෙනෙක් ඉන්නවා 5යි කියලා. 5යි පහෙන් පටන් ගන්න. එන්න 5 අවශ්‍ය නැහැ. කොහොමද එන්නේ? 5යි 5යි 3යි 10යි 3යි 10යි 3යි. දැන් එකතු කරන්න තියෙනවා. 5යි 5යි 10යි 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 20යි 20යි 10යි 30යි
30යි 3යි 33යි 33යි 3යි 36යි 36යි 3යි 39යි කියලා මොනවද සෙන්ටිමීටර් කියලා අවසාන උත්තරේ දාන්න. අපිට මෙහෙම පොලිමට ලියලා වරහණක් දාලා සෙන්ටිමීටර් දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඔක්කොටම තියෙන සෙන්ටිමීටර් කියලා. ලියන්න ඉඩ මදි වුණාම ඔය වගේ දේවල් කරනවා. ඒතර මේකට නම් 39 සෙන්ටිමීටර් කියලා. පිටුවන්ත 4 තියෙන අපි ඊළඟ ගානක් බලමු. මොකද්ද මේ ඊළඟ ගාන කියලා. ඊළඟ ගාන. තව එකක් තියෙනවා. ඉතින් බලාගෙනම අපි ඊළඟ කොටසට යමුකෝ. මේ පරිමිතිය මාතෘකාවේ හම්බෙන ඊළඟ කෙනා තමයි යා. යාගෙනවා මෙහෙම හැඩයක්. මොනවාම හැඩයක් එනවා. මෙයාව ගත්තම මෙහෙම මොනවාම හැඩයක් ගත්තම සමචතුරස්‍රාකාර හැඩයක්. හැබැයි මෙයා 15 සෙන්ටිමීටර් දෙනවා. මෙයා ගන්නවා 25 සෙන්ටිමීටර් කියලා. මෙන්න මේ මැද්දෙන් නිකන් කෙක් කෑල්ලකින් කෑල්ලක් කාලා වගේ කෑල්ලක් නැහැ. හැබැයි පරිමිතිය හොයන්න ඕනේ. මේවා අපිට ශිෂ්‍යත්වෙදිත් හම්බෙලා තියෙනවා. ශිෂ්‍යත්ව ගණිත කැටි වලත් මෙන්න මේ වගේ ගණන් තියෙනවා. මෙයාගේ වටේ දිග නැත්නම් පරිමිතිය හොයන්න කිව්වම කරගන්න ලේසිම ක්‍රමය තමයි මෙන්න මේ කඩේදී දික් කරගන්න. මේ ඉර කියලා හිතලා මෙයාව දික් කරගන්න. දැන් මෙයාව මෙතනින් ඇවිල්ලා තියෙනවා මෙයාව මෙතනින් ඇවිත් තියෙන කියලා හිතාගන්න. මෙයා 25යි නම් මෙතන 15යි නම් මේක 15 සෙන්ටිමීටර් මෙයා 25යි නිසා මෙයා 25 සෙන්ටිමීටර් කියලා දාන්න. දැන් මොකද කරන්නේ? දැන් අපිට පුළුවන් මේ ඉරයි දෙක දන්නවද? පරිමිතිය හොයාගන්න පුළුවන්. කවුරුද ඉන්නේ? 25යි 15යි 25යි 15යි කියලා අරගන්නවා. අරගෙන මොකද කරන්නේ? පිටිපස්සෙන් දානවා සෙන්ටිමීටර් කියලා. පිටිපස්සෙන් දානවා කවුද? සෙන්ටිමීටර් කියලා. 25යි 15යි 40යි 25යි 15යි 40යි 40යි 80යි සෙන්ටිමීටර් කියලා පරිමිතිය එනවා. දැක්කද ගත්ත විදිය? මෙයා මෙහෙම දික් කරා මෙයා මෙහෙම දික් කරා. රූපය හදාගත්ත සුදු කොණාශ්‍රයක් 15යි 25යි 25යි එකතු කරා 80යි සෙන්ටිමීටර් කියලා අපිට ආවා පුතේ. අපි යන් ඊළඟ මාතෘකාව ටිකක් අපිට ලොකු මාතෘකාවක් කතා කරන්න තියෙන දේවල් වැඩි මාතෘකාවක් කෝණ. මොකද්ද මේ කෝණ? කෝණ වර්ග තියෙනවා පුතා කීපයක් මේ පාඩමේදී. කෝණ වර්ගවල එනවා කෝණ ಜಾති කීපයක්. එක අනුපූරක කෝණ. මොනවාද මේ අනුපූරක කෝණ? අනුපූරක බලන්න ඕන නිබන්ධනෙත් මම ලියලා තියෙනවා. අනිත් එක්කෙනා පරිපූරක. අනුපූරක කිව්වම අණුව පුරවන්න මදි තව කොච්චරද? අපි කියනවා අනුපූරක කෝණ යනු එකතු අංශක 90ක් සකසා ගැනීමට දී ඇති කෝණයට අවශ්‍ය ඉතිරි ප්‍රමාණයයි. එහෙනම් බලන්න මොකද කියන්නේ? 45 කියලා දුන්නොත් මෙයාගේ අනුපූරකේ කවුද? 90 පුරවන්න කීයක් මදිද? 90න් 45ක් අඩු කරනවා. 90න් 45ක් අඩු කරාම පුතේ අපිට එනවා කීයයි කියලාද? 45යි කියලා. එහෙනම් මඩ කියන්න ගන්න මං 60 කියලා දුන්නොත් එහෙම අනුපූරක කෝණි කවුද වෙන්නේ? 60ට 90ක් වෙන්න. 60ට 90ක් වෙන්න කීයක් මදිද? 60ට 90ක් වෙන්න මදි ගන්න තමයි පුතේ. කොච්චරයිද? ආන්සර් 30යි කියලා. නෑ 89 වගේ කෙනෙක් දුන්නොත් 89 වගේ කෙනෙක් දෙනවා. එහෙම දුන්නම එයාගේ අනුපූරකයේ වෙන්න කීයක් මදි වෙනවද? එකක් මදි වෙනවා. ඇයි අනුපූරක වෙන්නේ එහෙමනේ? ඔන්න. ඊළඟට පරිපූරක. පරිපූරක කියන එකේ තේරුම 180ක් කියන එක. මෙයා 90ක් කියන එක, මෙයා 180ක් කියන එක. කියනවා ඒගොල්ලෝ
නිබන්ධනය බලන්න පිටු අංක 5 තියෙනවා පරිපූරක කෝණය අනු එකතුව 180 සකසා ගැනීමට දී ඇති කෝණයට අවශ්‍ය ඉතිරි ප්‍රමාණය වේ. එහෙනම් අපි ගමුකෝ අංශක 60. උන්න 60ට කොච්චරක් මදිද 180 වෙන්න? යමයිද 120ක් මදි. එතකොට අපි ගමුකෝ 100. 100 දුන්නොත් එමෙයාගේ පරිපූරකේ 80 වෙන්න ඕනේ. ඇයි? එකතු කරොත් තමයි වෙන්නේ. හදිසියරි 95 වගේ දුන්නොත් එහෙම එහෙනම් පරිපූරකය 85ක් වෙන්න ඕනේ. ඇයි? මේ දෙන්න එකතු කරාම කීයක් වෙන්නත් ඕනේද? 180ක් වෙන්න ඕන නිසා. ඒක තමයි අනුපූරක. ඒකට කියනවා මොකද්ද පුතේ? අනුපූරක සහ පරිපූරක. ඊළඟට එනවා මේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්නත් පෙර අවුරුදු 500ක 600 යුගයේ හොයාගත්ත ප්‍රමේයන් ගැන කතා කරන්නේ. ප්‍රමේයන් වල දේවල් ගැන. ප්‍රමේය කියලා જાතියක් තියෙනවා. ප්‍රමේය කියන්නේ නියත කරුණු වගේක්. දේශවල ඉපදෙන්නත් අවුරුදු 500ක 600ක යුගයේදී උඩ ක්‍රිස්තු පූර්ව යුගයේදී ක්‍රිස්තු පූර්ව 5-6 යුගයේදී කොමාරි ඉඳලා තියෙනවා පුතා මේ යුක්ලිඩ් කියන ගණිතඥයෙක්. එයා තමයි මේවා හොයාගෙන තියෙන්නේ. එයා තමයි මේවා පෙළ ගස්වලා තියෙන්නේ. එයාට උඩේ එයා තමයි හොයාගෙන තියෙන්නේ. එයා තමයි පෙළ ගස්සන්නේ. මෙයා පෙළ ගස්වලා කියනවා මෙහෙම රේඛා දෙකක් කැපෙද්දී ඒවා බද්ධ වෙනවා කියලා මුලින්ම. බද්ධ වෙන්නේ කොහොමද? බද්ධයි කියන්නේ උණු බද්ධ පැල දැකලා ඉන්නේ. බද්ධ පැල කියන්නේ තව කෙනෙක්ව බද්ධ කරලා තියෙන පැල. මේ බද්ධ රේඛා කියන්නේ එහෙමයි. බද්ධ නිකම්ම රේඛාවෙක් නෑ. බද්ධ රේඛාවක් නෙමෙයි. මේවා බද්ධ කෝණ වෙන්න නම් මෙයාලට ප්‍රධාන ලක්ෂණ බලපාන එකක් තමයි මෙයා. මෙයාට කියන පොදු බාහුව. බාහුව කියන්නේ පාදයේ කියන එකක් ගන්න පුළුවන්. පොදු බාහුව. දෙන්නටම පොදුයි. පොදු බාහුව. ඒ වගේම තමයි මෙන්න මෙයා. ශීර්ෂය. යාට කියන පොදු ශීර්ෂයක් තියෙනවා. පොදු බාහුවක් හා පොදු ශීර්ෂයක් තිබ්බොත් තමයි මේගොල්ලෝ මොන කෝණද? බද්ධ කෝණ වෙන්නේ. මේගොල්ලෝ මොන කෝණද? බද්ධ කෝණ වෙන්නේ. දැන් බද්ධ කෝණ කතාව අපි හිතමුකෝ. බද්ධ කෝණ කතාව හරි. බද්ධ කෝණ කතාවෙන් පස්සේ එනවා සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ කියලා. ඒකක් තමයි තුන්වෙනි මාතෘකාවේ උගන්වන වැදගත්ම කොටස. ඒකේ තේරුම මේ රේඛාව උඩ 180ක් තියෙනවා. ඔයගොල්ලෝ කෝණමානෙ මෙහෙම ඉරක් ගහලා කෝණමානෙ තියලා බලන්න. කෝණමානෙ තිබ්බොත් මෙතන බිඳුවෙන් පටන් අරගෙන මෙතන ඉවරෙන්නේ 180. මේ පැත්ත බිඳුවෙන් පටන් අරගෙන මේ පැත්ත තුඩු වෙන්නේ 180. එහෙනම් සරල රේඛාවක් කියන්නේ 180ක කෝණ ප්‍රමාණයක් පෙන්නනවා කියන එක. එහෙනම් මොකද කරන්නේ? කොහොම ඉරක් ගහලා. මෙයා A මෙයා B කියලා දීලා තිබ්බනම් නිකන් අපි හිතමුකෝ AB කියලා දන්නේ නැහැ. එහෙනම් ඇත්තටම A ගේ B ගේ එකතුව 180ක් වෙන්න ඕනේ. ඇත්තටම A ගේ B ගේ එකතුව කීයක් වෙන්න ඕනද? 180ක් වෙන්න ඕනේ. පොදු බාහුව පොදු ශීර්ෂය සරල රේඛාවක් මත බෙහෙදි බද්ධ කෝණවල එකතුව කීයක් වෙනවද? 180ක් වෙන්න ඕනේ. ඊළඟට කියනවා ලක්ෂයක් වඩා කෝණවල එකතුව. ලක්ෂයක් කිව්වම මේ රුපියල්ද? නෑ. ලක්ෂයක් කියන්නේ පුතේ තිතකට. මේ තිතක් කියන එක තමයි අර්ථවත් කරන්නේ ලක්ෂයක් කියලා. ලක්ෂයක් වටා කෝණවල එකතුව මෙන්න මෙහෙම වටේට කෝණවල එකතුව ගත්තොත් මෙයාගේ කෝණේ මෙයාගේ කෝණේ මෙයාගේ කෝණේ ඕගොල්ලෝ බලන්නකො කෝණමානයක් කියලා මේ තුන් දෙනාම මැනගෙන අර අසල් දුවන්නට අර කෝණමානේ මෙයාගේ ගාන මෙයාගේ ගාන තුන් දෙනා මැනගෙන එකතු කරන්නකො එකතු කරාම එන්නේ පුතා මෙයා A කියලා මෙයා B කියලා මෙයා C කියලා ගත්තොත් A ට එකතු කිරීම B ට එකතු කිරීම C 360යි කියලා එන්නේ. මොකක්ද එන්නේ? 360. මේ ලක්ෂයක් වටා කෝණවල මෙහෙම මුල්ලක් ටිකක් තියලා මෙහෙම වටේට ඉරි ගහලා තිබ්බොත් මේකේ සම්පූර්ණ රවුම 360ක් පෙන්නනවා කියලා හිතා ගන්න කියලා කියනවා. A ධන B ධන C සමානයි එතකොට කියන්නේ 360යි. ඒ වගේ තව අතිවිශේෂ කෙනෙක් කියනවා. එයාට කියනවා ප්‍රතිමුඛ. මොකද්ද මේ ප්‍රතිමුඛ? ප්‍රති කියන්නේ නිකන් ප්‍රතිවිරුද්ධ වගේ. ප්‍රතිමුඛ කෝණ. මෙහෙම ඉරි දෙකක් දෙන්නට දෙන්න කපාගෙන ගියොත් කොහොම? මෙහෙම කරලා පැත්තට ඔන්නෝම යන්න ඇඳෙනවා.
එහෙම ආවොත් යාලා කියනවා පුතේ මොකද්ද? මෙයාගේ ගානම මෙයාටත් එනවලු. මෙයාගේ ගානම මෙයාටත් එනවලු. අනිවාර්යෙන් එනවලු. එහෙනම් කියනවා අපිට මොකද්ද? සරල රේඛා දෙක ඡේදනය වීමෙන්. ඡේදනය වෙනවා කියන්නේ කැපීගෙන යනකොට. ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන වේ. මෙයා මෙයාට සමානයි වගේම මෙන්න මෙයා මෙයාට සමානයි. අපිට මෙයා A නම් මෙයාත් A කියලා හිතන්න ඕනේ. මෙයා B නම් මෙයාත් B කියලා හිතන්න ඕනේ. එහෙම කියලා කියන්නේ. මෙතන 90 නම් මෙතනත් 90යි. අපි හිතමුකෝ මෙතන 100යි කියලා. මෙතන 100 නම් මෙතන 100යි කියලා හිතන්න ඕනේ කියලා කියන්නේ. ඔක තමයි ප්‍රතිමුඛ කෝණ කියලා කියන්නේ. මේ මාතෘකාවේ දුවන කෝණ වර්ග ටික තමයි මම මේ උඩින් කියලා දුන්නේ. බද්ධ කෝණ ගැන කිව්වා, අනුපූරක පරිපූරක ගැන කිව්වා. ඊට පස්සේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ කිව්වා. ඊට පස්සේ ලක්ෂයක් වටා කෝණ දෙකතු කිව්වා. අවසානයේ ප්‍රතිමුඛ කෝණ ගැන කිව්වා. ප්‍රතිවිරුද්ධව ගමන් කරන කෝණ ගැන. අපි පිටු අංක 6 තියෙන ගණන් ටික හදන්න බලන්න යන්කෝ බලන්න. මොනවද කියන්නේ කියලා බලන්න. පිටු අංක 6ට එනවා සර්. පිටු අංක 6 දී කියනවා මෙන්න මෙහෙම. මම එකෙන් තෝරගෙන ගණන් කීපයක් කරලා යන්න. හරි මම එකේ රෝමි ලක්කම් 1යි රෝමි ලක්කම් 3යි කරනවා. රෝමි ලක්කම් 1ට එනවා. ඔන්න. රෝමි ලක්කම් 1 රූපේ මෙහෙම ඇඳලා උන්නම ඇඳලා දාලා තියෙනවා පුතේ මෙතන x මෙතන 50යි කියලා. මේ දෙන්නගේ දැන් එකතු කීයක්ව සරල රේඛාවන් මත පිටි බද්ධ කෝණ වල එකතු කීයක්වද 180යි. එහෙනම් මේ දෙන්න එකතු කරොත් කීයක් එන්න ඕනද? 180ක් එන්න ඕනේ. එහෙනම් x වල අගය වන්නේ මොකද කරන්නේ? 180 50ක් මොනා කරන්න ඕනේ? ඒ ගන්න 50 යා පැත්තට තියෙන 50ක් කරලා අඩු කරන්න ඕනේ. 180 න් 50ක් අඩු කරාම 130යි කියන්නේ. එහෙනම් x කියන්නේ මෙතන කීය දෙන්න ඕනේ? 130යි කියලා එන්නේ. දැන් සර් කිව්වනේ රෝමි ලක්කම් දෙක ඔයාලට කල්පනා කරලා කරන්න තියලා 3ට එනවන්න. 3 දිහා බලන්නකො රෝමි ලක්කම් 3. රෝමි ලක්කම් 3 කියනවා රත්තරන් පුතේ මෙන්න මෙහෙම. ඉඳලා මෙහෙම එකක් ඇඳලා මෙහෙම ඇඳලා මෙතන 2x දාලා මෙතන x දාලා ඔක්කොම x ලා. හැබැයි අපි දන්නවා මේ තුන් දෙනාගේ එකතු කීයක් වෙනවද? 180ක් වෙනවා. එහෙනම් අපි කොහොමද කරන්නේ? x ට එකතු කරනවා 2x ට එකතු කරනවා x සමානයි 180යි. ඔක්කොම x ලා එකතු වුණාම පොල් ගෙඩියයි පොල් ගෙඩි දෙකයි පොල් ගෙඩියයි. එහෙම හිතන්නකෝ. පොල් ගෙඩියයි පොල් ගෙඩි දෙකයි පොල් ගෙඩියයි. ඔක්කොම පොල් ගෙඩි කීයද? 4යි. එහෙනම් x ලත් එහෙමයි 1x කෙනයි 2යි 1යි ඔක්කොම x ලා 4යි 4යි x සමානයි 180යි. එක x කෙනෙක් හොයාගන්න නම් එක්කෙනෙක් හොයාගන්න නම් මොනා කරන්න ඕනද පුතේ? 4ෙන් බෙදනවා. ඔන්න 4ෙන් බෙදුවා. x සමානයි 180 4ෙන් බෙදනවා. 180 4ෙන් බෙදුවා පුතා 45යි කියලා. x සමානයි 45යි. අපි යනවා ඉස්සරහට. මම යන්නකො පිටු අංක 7 නුත් ගණන් දෙකක් විතර තෝරගෙන මේකේ මම ගන්නවා 5 වෙනි ගාන. ඔන්න 5 වෙනි ගාන. රූප සරහනත් මම ඔන්න ඇඳලා පෙන්නන්නම්. මෙහෙම එකක් ඇඳලා මෙහෙම ඇඳලා මේ පැත්තේ 180යි කියලා දාලා 90ක් ඇඳලා මෙයා x කියලා ගියා. දැන් අපිට ඔය තොරතුරු අනුව 180යි 90යි x විදි තියෙන්නේ රවුමක්නේ. මේ එක වටා කෝණවල එකතුව. රවුමක්. මේක බැලුවම අපිට රවුමක් හැදෙනවා මෙහෙම. ඒ නිසා රවුමක් කියන්නේ 360යි. අපි කියනවා x ට 90ක් එකතු කරලා 180ක් එකතු කරාම 360ක් වෙනවලු. 360ක් වෙනවලු. එහෙනම් අපෙන් අහනවා x කියන්නේ කීයද? අපි බලමු. 90යි 180යි 270යි. 360යි. x මේ පැත්තේ ඉතුරු වෙද්දි 360ෙන් මොකද කරන්නේ? 270ක් අඩු කරනවා පුතේ. ඔන්න එනවා 90යි කියලා. එහෙනම් x වලට එන්නේ කීයද? 90යි කියලා එන්නේ x වලට අඩු.
කොහොමද හොයාගත්තේ? මේ තුන් දෙනාගේම එකතුව 360ට සමාන කරා. පස්සේ මෙයාවයි එකතු කරා 270යි කියලා 270 ගෙනිහිල්ලා අඩු කරා. 360න් 270ක් අඩු කරාම කීයයි කියලා ආවද? 90යි කියලා ආවා. මම මේකේ ආයි තෝරගන්නම් පුතේ ඕගොල්ලන්ට රෝම ඉලක්කම් 6. රෝම ඉලක්කම් 6 බලන්න. රෝම ඉලක්කම් 6 කියනවා හරියට නිකන් වරේටම තරු කියන මෙන්න මෙහෙම පැති පහකට එන කෙනෙක්. මෙයා x කියලා එනවා, මෙයා x එනවා, පැති පහක් ඈ. මෙයා x කියලා එනවා, මෙයා x එනවා, මෙයාත් x එනවා. කොහොම හරි මෙයා ගත්තම මෙයා වටා එක්කෙනෙක් ඉන්න මෙයාට කියනවා අපි 360යි කියලා. රවුමක්. අපි ගන්නවා කොහොමද උදේ? x එකතු x එකතු x එකතු x එකතු x සමානයි. x ඒව පහක් සමානයි 360 රවුමන්නේ. 360. මේ ටික ඔක්කොම එකතු කරාම x ලා 1 2 3 4 5යි 5යි x සමානයි 360යි. පහක්ම 360යි. එකක් හොයන්න මොකද කරන්න ඕනේ? පහෙන් බෙදනවා. ඒ පහ හිටියොත් මේ කරදර x නේ ඕනේ. පහෙන් බෙදනවා. x සමානයි 360 පහෙන් බෙදුවම අපි බලමු 360 පහෙන් බෙදුවම කීයද එන්නේ කියලා. 36ට පහේව තියෙනවා 7ක්. 10ට පහේව 2යි. 72යි කියන්නේ. කීය කියලා එනවා පුතේ? 72යි කියලා. අපි යමු ඔහොම පිටුවංග 8ට. දැන් මේකේ තව ගණන් වර්ගයක් තියෙනවා. ඒවා ටික ඔයගොල්ලෝ තනියෙන් කරන්න ඕනේ ඉතින්. හරිද? පිටුවංග 8ට එනවා. පිටුවංග 8 බලන්න උඩම ගාන රෝම ඉලක්කම් 8 අය ප්‍රතිමුඛ කෝණ ඇසුරෙන් දීලා තියෙන්නේ. ප්‍රතිමුඛ කෝණ කියන්නේ ඉස්සරහම කිය ප්‍රතිමුඛ කෝණ සමානයි කියලා. මෙහෙම එක්කෙනෙක්ව ඇඳලා මෙතන xx දාලා උඩ 150යි කියලා දාලා. කොහොමද දීලා තියෙන්නේ? හරි අපි හිතමු කොහොමද දුන්නා කියලා. දැන් සර් කියපු අනුව මේ මැද්දෙන් ඉරක් ගහලා තියෙන ළමයි නිකන් අනවශ්‍ය ඉරක් නෙමෙයි ඇත්තටම සරල රේඛා දෙකක් ගහලා දිනවනේ මෙතන දෙපැත්තේ. ඒකේ තේරුම මේ කෝණයට මෙන්න මේක සම්පූර්ණ සමානයි කියන එකනේ. මෙයා මෙයාට සමානයි. එහෙනම් 150 නම් මේ පැත්ත මේ x ලා දෙන්නම 150යි. එක x කෙනෙක් හොයන්න නම් 150 කීයට බෙදෙන්න ඕනේද? දෙකකට බෙදෙන්න ඕන. අපි ගියත් කියන්නේ මෙහෙමයි. 2x ට 150යි. දෙක x ලා දෙන්නටම 150යි. එක x කෙනෙක්ට හොයන්න මොකද කරන්නේ? දෙකෙන් බෙදනවා. x සමානයි කීයයි කියලා එනවද? 75යි කියලා එනවා. කීය කියලා එනවද? 75යි කියලා එනවා. එතකොට එක x කෙනෙක් කීයයි කියලා දෙනවද පුතේ? 75යි කියලා එනවා. අපි බලමු පිටුවංග 8 අපිට දෙනවා ටිකක් කල්පනා කරලා ලියන්න සම්පූර්ණ ලොකු ප්‍රශ්නයක්. අපි ලොකු ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්නේ නැහැ. ටිකක් කතා කරගෙනම බලමු මොකද්ද මේ කියන්නේ කියලා. මෙයාට දීලා තියෙනවා AD සරල රේඛාවන්. AD කියන්නේ සරල රේඛා. කෙලින් ඉරක්. ඊළඟට මෙහෙම එකක් ගහලා, ඔහොම එකක් ගහලා, ඔහොම එකක් ගහලා, මෙතන අංශක 30, මේ පැත්තෙන් 90, මේ පැත්තෙන් F, මේ පැත්තෙන් A, මෙතන මුල්ල B, මෙතන C, මෙතන D, මෙතන E කියලා ඔන්නෝම ඉංග්‍රීසි අක්ෂර දීලා තියෙනවා. අපි මේක තමයි ප්‍රශ්න. අපි ප්‍රශ්න එකින් එක බලමු මොනවද මේගොල්ලෝ මේ කියන කතා. 1 රෝම ඉලක්කම් 1 අපෙන් අහනවා AD සරල රේඛාවකි රෝම ඉලක්කම් 1 EBD කෝණයේ අනුපූරක කෝණය. අනුපූරක කියන්නේ 90ක් පුරවන්න කීයක් කෝණේ කොහොමද? EBD මෙයාට තව 90ක් හදාගන්න තියෙන අනිත් කෝණයක් මොකක් හරි එකක් තියෙනවා නම් කියන්න. අපිට මෙතනත් 60 දීලා තියෙනවානේ. දෙන්නෙක්ව ගන්න පුළුවන්. මේ දෙන්න එකතු කරොත් කියන පුතේ. මෙයා 30යි මෙයා 60යි නම් 90යිනේ. 90 පුරවන්න ඕනේ 60ක් එකතු කරගත්තත් පුළුවන්.
අපි කියනවා කවුද EBD අනුපූරකේ තමයි කවුද DBC කියලා. එයාව ගන්නත් පුළුවන්. DBC ගන්නත් පුළුවන්. DBC. නැත්තම් මෙතන 90යි. මේක සරල රේඛාවක් නේ පුතේ මේ කෙලින් ඉර. කොහොම සරල රේඛාවක් නම් මෙයා 90යි මෙයා 30යි නම් 120යි නේ. එහෙනම් මෙයා අංශක 60ක් වෙන්න මෙපෑ. මොකද 180යි නේ රේඛාවක්. මෙයා 180යි අපි මේ පැත්තත් හොලින්කෝ. මේ පැත්තත් රේඛාවක් නේ. මෙයා 60 නම් මෙයා 120ක් වෙන්න මෙපෑ. එහෙමනම් අපිට හිතලා කියන්න පුළුවන් කවුද? තව එක්කෙනෙක් මේ දෙන්නත් අනුපූරකයි කියලා. මෙයා අනුව පුරවන්න මෙයා ඇති. එහෙනම් DBE ට නැත්නම් EBD ට තව ගන්න පුළුවන් අපිට කාවද? EBF කියලාත් ගන්න පුළුවන්. EBF. ඇයි? දෙන්නම අණුව හදාගන්න පුළුවන්. මේ දෙන්න එකතු කරත් අණුව හදාගන්න පුළුවන්. මේ දෙන්න එකතු කරත් අණුව හදාගන්න පුළුවන්. දෙක. ABC කෝණයේ පරිපූරක කෝණය නම් කරන්න. ABC කෝණයේ ABC කියන පුතේ අංශක 120යි. පරිපූරකය. පරිපූරකය කියන්නේ එයා පුරවන්න කීයක් පුරවන්නද? 180ක් පුරවන්න ගන්න පුළුවන් කෝණය මොකක්ද කියලා අහනවා. අපි රෝමිලක්කන් දෙකට යන්න. එතකොට අපිට කියනවා මෙන්න මෙහෙම. ABC ටත් ඒ වගේ උත්තර දෙකක් ගන්න පුළුවන්. කවුද 60 ඒවා දෙන්නෙක් ඉන්නවා. එක 60ක් තමයි කවුද එක 60ක්? මෙයාව ගන්න පුළුවන් CBD කියලා. තව එක්කෙනෙක් ගන්නවා මේ 60. FBE. ඒවා බද්ධ කෝණ වෙන්න ඕන කියලා නීතියක් නැහැ. ඇයි මේ අනුපූරක වෙන්න කියන්නේ අණුව පුරවන්න මදි වෙන කෝණයක්. මේ පරිපූරකවම 180 පුරවන්න මදි වෙන කෝණයක්. හොයලා දාන්න කියලා කියන්නේ. තුන්වෙනි එක FBE හියාගේ සොයන්න රෝමිලකන් 3 FBE හියාගේ සොයන්න බලන්න FBE කීයද පුතා අංශක 60යි කියලා එනවා ABC හියාගේ සොයන්න ABC ගේ හොයන්න කියලා කියනවා රෝමිලකන් 4 ABC 120යි කියලා එනවා. අවසානයේ අහනවා අපෙන් ABC හා FBE කෝණ පරිපූරක කෝණ යුගලයක් වේද? ABC කියන එක්කෙනයි FBE කියන කෙනයි පරිපූරක වෙනවද කියලා අහනවා. මෙයා 120යි මෙයා 60යි. 120කට 60ක් එකතු කරොත් 180ක් වෙනවා. ඔව්. අපි කියනවා පහ පරිපූරකයි. පරිපූරක වෙන්නේ හේතුව මොකද? හේතුව පුතා 120කට අපි එකතු කරනවා කාවද 60ක්. උත්තරේ 180යි. 180ක් කියන ඕනම කෝණ දෙකක් මොනවද කියලා කිව්වේ? පරිපූරක කෝණ යුගල කියලා නම් කරනවා අපි. එතකොට දුවේ පුතේ දැන් ඔයාලට මම පැහැදිලි කිරීම කරගෙන ආව පළවෙනි පාඩම් 3 ගැන. මොනවාද පළවෙනි පාඩම් 3? මුලින්ම කිව්වා සංඛ්‍යා රටා ගැන. මුලින්ම කිව්වා සංඛ්‍යා රටා ගැන. සංඛ්‍යා රටා ගැන කියද්දී මම කිව්වා මෙන්න මෙහෙම. ඉරට්ටේ සංඛ්‍යා, ඔත්තේ සංඛ්‍යා, එතකොට ත්‍රිකෝණ සංඛ්‍යා, සමචතුරස්‍ර සංඛ්‍යා මේවලට පොදු පද නැත්නම් සාධාරණ පද කියන දේවල් තියෙනවා. ඒවා අනිවාර්යයෙන්ම විභාගෙට ඉනම දේවල්. ඒවා කටපාඩම් තියෙන්න ඕන දේවල්. දැන් රටේ තියෙන තත්ත්වය කුමක් වුවත් ඉස්සරහට විභාග ඕගොල්ලන්ට පැවැත් වෙනවා. ඒ වෙලාවේදී ඒවා ප්‍රයෝජනවත් වෙනවා. හරිද? ඉතින් ඒක නිසා ඒක පළවෙනිම කාරණාව. දෙවෙනිට කිව්වා පරිමිතිය. පරිමිතිය කියද්දි පුතා ඕගොල්ලන්ට කිව්වම වටේ දිග පමණයි. ඇතුලේ රේඛාවල් නැහැ. වටේ දිග පමණයි. පරිමිතිය නම් සරල පාඩමක්. කෙටි මාතෘකාවක් හොඳ ලේසියෙන් ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් ඔයගොල්ලන්ට. තුන්වෙනි එකේදී මේ කෝණ වර්ග. කෝණ වර්ග ගැන කතා කරද්දි කිව්වා බද්ධ කෝණයක් වෙන්න නම් පොදු ශීර්ෂයක් පොදු බාහුවක් තියෙන්න ඕනේ. බද්ධ කෝණ වෙන්නේ එහෙම. එතකොට
කෝණ වර්ගවලදී මුලින්ම හම්බ වෙනවා අපිට අනුපූරක. අණුව පුරවන්න මදි වෙන කෝණ අනුපූරක. පරිපූරක 180 පුරවන්න මදි වෙන කෝණ. ඊළඟට අපිට හම්බ වෙනවා ඊළඟ අවස්ථාවේදී අපි කතා කරන සරල රේඛාවක් මත තියෙන බද්ධ කෝණ. සරල රේඛාවක් වුණාම යාගේ මත බද්ධ වෙලා තියෙන කෝණවල එකතුව 180ක් කියලා හිතලා අඩුපාඩු හොයන්න කියලා. ඊට පස්සේ ලක්ෂයක් වටා කෝණවල ලක්ෂයක් වටා මේ වගේ ලක්ෂයක් වටා කෝණවල එකතුව 360ක් වන බව පෙන්වන්න කිව්වා. අවසානයේදී අපිට ප්‍රතිමුඛ කෝණ මෙහෙම කතිර ආකාරයට පවතින හැම එකකම මේ දෙපැත්තේ තියෙනවා මේ පැත්තේ දෙපැත්තේ තියෙනවා සමානයි. ප්‍රමාණයෙන් අගයන් සමානයි. ඒ වැඩි ඒවා. ඉතින් දෙවියන් පුතේ අපි මේ විශේෂයෙන්ම මේ Zoom online ගණිත සම්මන්ත්‍රණය කරන්න ප්‍රධානම හේතුව රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඔයාලට සමානලට මගහැරලා ඇති මේ පළවෙනි පාඩම් තුන. ඉතින් අපි අපේ එකම බලාපොරොත්තුව මේ තියෙන කාලයේදී අපිට කරන්න පුළුවන් උදව්වක් ඕගොල්ලන්ට කරන එක. ඉතින් අපේ අදහසක් අනුව ඕගොල්ලන්ට මේ සමහරක් අය අපි දන්නේ නැතුව ඇති. ඒ වුණත් අපි මේ කරේ ඔයාලගේ දියුණුව තකා ඔයාලට මේ පළවෙනි පාඩම් තුනේදී මොනවා හරි ගැටලු වෙලා තියෙනවා නම් ඒවා ගොඩ දාගන්න, ඒවා හරියට කරගන්න, ඒවල මොනවා හරි අමාරුදයක් තියෙනවා නම් දැන් ඔයගොල්ලන්ට විසඳ ගන්න පුළුවන් වෙන්න පොඩි සම්මන්ත්‍රණයක් කරේ ඔයගොල්ලන්ට. දැන් මෙතනින් පස්සේ මේ එක්කම ඊළඟ පැයේදී ඔයගොල්ලන්ට විද්‍යාව පළවෙනි මාතෘකා දෙක ගැන කතා කරනවා. විද්‍යාවස රූප සටහන් වලින් ලස්සනට පැහැදිලි කරලා දෙයි ඔයගොල්ලන්ට විද්‍යාවෙන් කොහොමද ඒක කරන්නේ කියලා. ඔයාලට තවත් ඉස්සරහට මේ පාඩම් මාලාවේදී අපි ඉස්සරහට පන්ති පවත්වාගෙන යනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති අය සහභාගී වෙන්නත් පුළුවන් ඒක සම්බන්ධ. හරි එහෙනම් මගේ කාලය අවසන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම පුතාලට ඔහොම පොඩ්ඩක් ඉන්න වතුර ටිකක් එහෙම බීලා ඕගොල්ලන්ට ඊළඟට ලස්සන රූප සටහන් වගේ ලස්සන විද්‍යා සම්මන්ත්‍රණයක් බලා ගන්න පුළුවන් ඊළඟට. බොහොම ස්තුතියි.
සුබ දවසක් දරුවනේ සියලු දෙනාම මම මේ විද්‍යා සම්මානය සඳහා සියලු දෙනාම සාදරයෙන් පිළිගනු ලබනවා. මෙතන සමහර දරුවෝ මා දැකපු දරුවොත් ඇති මාගෙන් ඉගෙනගත්ත දරුවොත් ඇති සමහර දරුවෝ අද අලුතෙන්ම මේ පාඩම සඳහා සම්බන්ධ වෙච්ච දරුවොත් ඇති. එතකොට දරුවනේ ඔබට මම අද මෙතෙන් දරුවනේ සාකච්ඡා කරන්නේ 8 ශ්‍රේණිය 8 වසරට අදාළ ඔබට තියෙන පාඩම් 15ක්. ඒකෙන් ඔබට තියෙන පළවෙනි වාරයේ පාඩම් 5යි. ඒ පළවෙනි වාරයේ තියෙන පාඩම් 5 දරුවනේ පාඩම් දෙකක් පිළිබඳව තමයි මේ පැය තුලදී මම ඔබත් සමග සාකච්ඡා කරන්නේ. ඔබ හොඳින් අවබෝධ කරගන්න ඔබ මේ පොඩි පන්තිවලදී කියන්නේ ඔබ 6 7 8 පන්තිවලදී ලබා ගන්නා විෂය දැනුම තමයි ඔබේ මූලික අදිතාලම වෙන දරුවනේ සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබට ඒ සාමාන්‍ය කරලා යන්නේ. ඒ නිසා ඔබ මේ 6 7 8 පන්තිවලදී ඉගෙන ගන්න විෂය කරුණු අව탁සිරු කරන්න එපා. ඒවා අමතක කරන්න එපා. ඒ තුنين ලබා ගන්න දැනුමත් එක්ක තමයි ඔබට ඉදිරි ගමනක් පැහැදිලි ගමනක් යන්න පුළුවන් වෙන්නේ. එතකොට දරුවනේ අපි මෙතන සාකච්ඡා කරන අපිට පේන දි ප්‍රධාන මාතෘකා දෙකක් පිළිබඳව සාකච්ඡා කරනවා. සුද්ධ ජීවීන්ගේ වැදගත්කම සහ සත්ත්ව වර්ගීකරණය පිළිබඳව. ඔබට පේන ඇති මාතෘකාවේ උඩුම මම දක්වලා තියෙන විශේෂිත සුද්ධ ජීවි වර්ගයක්. වර්තමානයේදී අපි වැඩිම කතා කරන සුද්ධ ජීවි වර්ගය දරුවනේ නේද? කොරෝනා වෛරසය ගැන ඔබට පැහැදිලිව පේන ඇති. පළවෙනි ලෝක සටහන මේක මම ඔබට දක්වලා තියෙනවා. අපි බලමු දරුවනේ මේ සුද්ධ ජීවිකම් කවරෙක්ද කියන එක. ඔබ 6 වසරේ පන්තියේ ඔබට මතක ඇති ඔබ කතා කරනවා දරුවනේ සුද්ධ ජීවියෙක් කියන්නේ PVS එකට නොපෙනෙන ජීවීන් කියලා. ඔබ හයේදී ඉගෙන ගන්න එහෙමයි. නමුත් ඔබ දැන් 8 වසරේ ඉන්නේ. දැන් ඔබෙන් අහුවොත් සුද්ධ ජීවියෙක් කියන කවරෙක්ද කියලා දරුවනේ ඔබ කියන්න ඕන තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩනැගී ඇති PVS එකට පැහැදිලිව නොපෙනෙන ජීවීන්ට තමයි අපි කියන්නේ සුද්ධ ජීවීන් කියලා. නිබන්ධනය පිටුවංක 1 පෙළ පිටුවංක 2 පෙළ ගන්න දරුවනේ. එතන අපිට කියනවා සුද්ධ ජීවීන් යනු කියලා. අන්න එතන අපිට ලියා ගන්න අපිට පේනවත් ඇති ස්ක්‍රීන් එකේ අපිට පේනවත් ඇති එක ලියන්න තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩනැගී ඇති පියවියසට පැහැදිලිව නොපෙනෙන ජීවීන් වේ. පියවියසට පැහැදිලිව නොපෙනෙන ජීවීන් වේ. පියවියසට පැහැදිලිව නොපෙනෙන ජීවීන් වේ. ඒ වගේම දරුවනේ ඔබට පැහැදිලිව පේන ඇති මම දක්වලා තියෙන ඔබ දන්නේ කියන අඳුරන කෙනෙක් තමයි මේ ඉන්නේ. ඔබ දන්නේ කියන අඳුරන කෙනෙක්. තමයි මේ ඉන්නේ. එතකොට කවුද මෙයා දරුවනේ? සමහර ළමයි මෙයාට කැමති වෙන්නත් පුළුවන්, සමහර ළමයි අකමැති වෙන්නත් පුළුවන්. මොකද ඒකට හේතුව මෙයා සුද්ධ ජීවීන් හොයාගත්ත නිසා තමයි ඔබට දැන් මේ සුද්ධ ජීවීන් පිළිබඳව ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. එන බලාගන්න යාගේ මොන හොඳට ඔය මෙන්න මෙයා තමයි දරුවෝ ඔබ හඳුන්වන්නේ ඇන්ටන් වෑන් ලීවන් හොක් කියන විද්‍යාඥයා. මෙයා තමයි මුලින්ම සුද්ධ ජීවීන් නිරීක්ෂණය කළේ. ඒක නිසා සමහර ළමයි මෙයාට කැමැත්තක් දක්වන්නත් පුළුවන්, සමහර අය අකමැත්තක් දක්වන්නත් පුළුවන් නේද? හැබැයි මෙයා හොඳයි. නේද? සුද්ධ ජීවීන් හොයාගත්තනේ. ඒකත් ලොකු දෙයක් නේද? හරි. ඊට පස්සේ බලන්න අපිට මම පෙන්නලා තියෙනවා අපිට පේනවා ඇති එයා වටේම දරුවනේ ඉන්නේ කවුද? සුද්ධ ජීවීන් තමයි ඉන්නේ. ඔබ බලන්න එයා කොච්චර හොඳට ඉන්නවා කියලා. එයා මැද්දේ ඉන්න වටේ සුද්ධ ජීවීන් එයා වට කරගෙන ඉන්නේ. එයාගේ ආරක්ෂාවෙන් සුද්ධ ජීවීන්. ඒක නිසා ඔබ මේ ඇන්ටන් වෑන් ලීවන් හොක් කියන එක්කනට මොකද කරදරයක් හානියක් කරන්න යන්න එපා. මොකද එයා ආරක්ෂිතව ඉන්නේ වටේම අපිට පේනවා ඇති සුද්ධ ජීවීන් වලින් වට වෙලා ඉන්නේ. තේරුණා නේද? හරි. එහෙනම් මතක තියාගන්න සුද්ධ ජීවීන් වලින්ම හොයාගන්නේ ඇන්ටන් වෑන් ලීවන් හොක් කියන විද්‍යාඥ කෙනෙක් ඔබ හොඳින් අවබෝධ කරගන්න. ඊට පස්සේ අපි බලමු දරුවනේ මේ සුද්ධ ජීවීන් ජීවත් වෙන පරිසර මොනවද කියලා. පේන්නේ නැති ඔබට සුද්ධ ජීවීන් ජීවත් වෙන පරිසර දරුවනේ ලියා ගන්න ඔබ එකක් ඇට එකක් පස. මේ සමග ඔබ ලියා ගන්න නිබන්ධනයේ පිටුවංක 2 පස ජලය වායුගෝලය පසේ ඉන්නවා දරුවනේ ජලයේ ඉන්නවා වායුගෝලයේ ඉන්නවා තව ඉන්නවා ශාක හා සත්ව දේහ මතු පිට නේද ශාක දේහ මතු පිට ඔබේ සම මතු පිට ඉන්න පුළුවන් ඒකනේ කියන්නේ අර කොරෝනා වෛරසයෙන් බේරෙන්න දරුවෝ හොඳට දෑත් සෝදාන කියලා දරුවනේ නේද අපේ දේහ මතු පිට ඉන්නවා සහ අපේ ඇඟ ඇතුලේ නැත්තම් දරුවනේ දේහ අභ්‍යන්තරය තුලත් මේ සුද්ධ ජීවීන් ඉන්නවා කියන එක ඔබ හොඳින් අවබෝධ කරගන්න.
එහෙනම් ඔබ ලියා ගන්න පස ජලය වායුගෝලය ශාකහ සප්ත දේහ මත සහ දේහ අභ්‍යන්තරය තුළ මේ සුද්ධ ජීවීන් අපිට දකින්න පුළුවන්. ඒ වගේම දරුවනේ බලන්න ඊළඟ මාතෘකාව අපිට පේන විශේෂණ මාතෘකාව ආන්තික පරිසර. මොනවද මේ ආන්තික පරිසර කියන්නේ? සාමාන්‍යයෙන් ජීවීන්ට ජීවත් විය නොහැකි පරිසර වල දරුවනේ අපි කියනවා ආන්තික පරිසර කියලා. සාමාන්‍යයෙන් ජීවීන්ට ජීවත් විය නොහැකි පරිසර. හරි. ලියා ගන්න ඔබ එතන ආන්තික පරිසර ගැන මොනවද කියන දේ ලියා ගන්න. සාමාන්‍යයෙන් ජීවීන්ට ජීවත් විය නොහැකි පරිසර වේ. සාමාන්‍යයෙන් ජීවීන්ට ජීවත් වීමට අපහසු පරිසර නැත්නම් නොහැකි පරිසර තමයි අපි හඳුන්වන දරුවනේ ආන්තික පරිසර කියලා. ඔබ එතන ලියා ගන්න ආන්තික පරිසර කිහිපයක් සඳහා උදාහරණ කියා ගන්න දරුවනේ. එතන පහලින් මේවා විශේෂිත පරිසර. අපිට ජීවත් වෙන්න බැහැ. ලියන්න ඔබ උදාහරණ කිහිපයක්. උණු දිය උල්පත්. ඔබ දන්නවා උණු දිය උල්පත් වල සාමාන්‍ය ජීවිත ජීවත් වෙන්න බැහැ දරුවනේ. හැබැයි සුද්ධ ජීවිත හොඳට ජීවත් වෙන්න පුළුවන් ඒ තැන් වල. උණු දිය උල්පත්. ඊළඟ ඔබ ලියන ලාවණ වගුරු. සාගර පතුල. සාගර පතුල. හිම තුල. හිම කඳු එහෙම නැත්නම් හිම ඇතුලේ සාමාන්‍ය ජීවිත ජීවත් වෙන්න බෑ. හැබැයි සුද්ධ ජීවීන් හොඳින් යහතින් ඉන්නවා. හිම තුල. ඊට පස්සේ යන ඔබ ඩීසල් සහ පෙට්‍රල්. ඩීසල් සහ පෙට්‍රල්. ඔන්න ඔය පරිසර ගත්තොත් දරුවනේ විශේෂත්වය මොකද්ද? ඔවට අපි කියන්නේ ආන්තික පරිසර කියලා. හේතුව මොකද්ද? සාමාන්‍යයෙන් ජීවීන්ට ජීවත් විය නොහැකි පරිසර. ඔය තමයි අපි අහන්නේ දරුවනේ ආන්තික පරිසර කියලා. අපි බලමු මොනවද මේ ඔබට ඉගෙන ගන්න තියෙන සුද්ධ ජීවි කාණ්ඩ කියලා දරුවනේ. අපි බලමු මොනවද ඔබට ඉගෙන ගන්න තියෙන සුද්ධ ජීවි වර්ග කියලා. බලන්න දරුවනේ ඔබට ඉගෙන ගන්න තියෙන සුද්ධ ජීවි වර්ග. ඔබට ඉගෙන ගන්න තියෙනවා සුද්ධ ජීවි වර්ග නැත්නම් කාණ්ඩ පහ. බලන්න ඔබට ඉගෙන ගන්න තියෙන දේවල් ටික හොඳින්. හරි. ලියන නිබන්ධනයේ දෙවෙනි පිටුවේ දරුවනේ අහලා තියෙනවා ඔබ දන්නා සුද්ධ ජීවි වර්ග. ලියන එකක් යට එකක් බැක්ටීරියා. දිලීර. algae, protozoa සහ virus. එහෙනම් ඔබ හොඳින් අවබෝධ කරගන්න ඔබට ඉගෙන ගන්න තියෙන ප්‍රධාන සුද්ධ ජීවි කාණ්ඩ පහක්. ඒ සුද්ධ ජීවි කාණ්ඩ පහ තමයි දරුවනේ ඔබට මම මේ එකින් එක දක්වලා තියෙන්නේ. වඩාත් පැහැදිලි ඔබට. හරිද? ප්‍රධාන සුද්ධ ජීවි කාණ්ඩ පහ ලියන්න කියලා කිව්වොත් ඔබ ලියන්න එපා ඇමීබා, ප්‍රොටෝසෝමය, පැරමීසියම්, ක්ලැමිඩෝමෝනාස් එහෙම ලියන්න එපා. මොකද ඔබ දන්නවා ඇමීබා, එබුලිනාස් සහ පැරමීසියම්යි තියෙන ප්‍රොටෝසෝවා වර්ගයට. එතකොට ප්‍රධාන සුද්ධ ජීවි කාණ්ඩ මොනවාද කියලා ඇහුවොත් ඔබ ලිවිය යුත්තේ දරුවනේ මෙන්න මේ සුද්ධ ජීවි කාණ්ඩ පහ තමයි ඔබ ලිවිය යුත්තේ කියන එක හොඳින් අවබෝධ කරගන්න. හරිද? හරි. අපි යන්නේ නිබඳේ පිටුවක තුනට. අනේදෙන හිස්තලක් තියෙනවා අපි අහනවා මොල්වාඩ සුද්ධ ජීවීන් නිරීක්ෂණය කළාද කවුද කියලා. අනේදෙන ලියගන්න ඔබ ඇන්ටන් වෑන් ලීමන් හොක් කියන වචනේ ඒ විද්‍යාඥයන්ව ලියාගන්න. ඇන්ටන් වෑන් ලීමන් හොක් කියන එක තමයි මුලින්ම සුද්ධ ජීවීන් හොයාගත්තේ. ඊට පස්සේ ඔබට මම පෙන්නලා දෙන බලන්න සුද්ධ ජීවි වර්ග කිහිපයක්. ඔබට පේන්නේ පැහැදිලි සුද්ධ ජීවි වර්ග කිහිපයක් දක්වලා තියෙනවා. ඔය මුලින්ම දරුවනේ ඉන්නවා අපිට පේනවා ඇති බැක්ටීරියා සුද්ධ ජීවි කාණ්ඩ වල බැක්ටීරියාව ඉන්නවා අපිට පේනවා ඇති බැක්ටීරියාව ඊට පස්සේ අපිට පේනවා ඇති ඉන්නවා ඇල්ගී කියන සුද්ධ ජීවි වර්ගයේ ඇල්ගී ඉන්නවා ඊට පස්සේ ඒකම පහලින් ඉන්නවා බලන්න ඒකම පහලින් ඔබ හොඳින්ම දන්න සුද්ධ ජීවි කාණ්ඩයක් අපිට මම පහුගිය සතියේ සාකච්ඡා කරපු ප්‍රශ්න පත්‍රයේත් ඔක තිබුණා දරුවනේ ඊස්ට් කියන සුද්ධ ජීවි වර්ගයේ දිලීර කාණ්ඩයටයි අයිති වෙන්නේ දිලීර කාණ්ඩයටයි අයිති වෙනවා ඊස්ට් සහ කෙළවරේ ඉන්න දරුවනේ ඔබට පේන ප්‍රොටෝසෝවා වර්ගයේ සහ මැද්දේ ඉන්නවා විශේෂිතම සුද්ධ ජීවි කාණ්ඩය. එයා තමයි අපි වර්තමානයේ වැඩි වශයෙන්ම කතා කරන එක නා වෛරස්. ඒකයි යා මැද්දට දාලා. හරිද?
ඔබ දන්නවා ඔය වෛරස් කියන සුදු ජීවි කාණ්ඩවල විශේෂත්වයක් තියෙනවා දරුවනේ. මොකද මේ වෛරස් ජීවීද අජීවීද කියලා තවම හරියට හොයාගෙන නැහැ. ඔබ හොඳින් අවබෝධ කරගන්න එක ප්‍රධාන සුදු ජීවි කාණ්ඩ 5යි. ඒ ප්‍රධාන සුදු ජීවි කාණ්ඩ 5 දරුවනේ මේ වෛරස් කියන සුදු ජීවි කාණ්ඩේ වෛරස් ජීවීන්ද අජීවීන්ද කියලා තවම හරියට හොයාගෙන නැහැ. ඒක හොඳින් අවබෝධ කරගන්න. අපි අන්දරුනේ ඊට පස්සේ මේ සුදු ජීවීන් වලින් ඇති කරන අපිට අයහපත් ප්‍රතිඵලයක් තියෙනවා ආහාර නරක් තියෙනවා. බලන්න ඔබට පේනවා දරුවනේ මේ පාන් කෑල්ල මත මොකද වෙලා තියෙන්නේ කියලා. බලන්න ඔබට පේනවා ඇති ඔබ ගෙදරට ගෙන පාන් කෑල්ල ඔබ දවස් දෙක තුනක් තිබ්බට පස්සේ අන්න ක්‍රමයෙන් පාන් කෑල්ල මත දරුවනේ පුස් වර්ග වර්ධනය වෙනවා. දිලිය. අපි කියනවා පාන් කෑල්ල මත තියෙන පුස් වර්ග වල මියුක කියලා. මියුක කියන දිලියේ වර්ධනය වෙනවා. අපිට මේ මුලින්ම පෙන්නලා තියෙන ආරම්භයේදී වෙන දේ ආරම්භයේදී බලන්න දරුවනේ සතියක් විතර ගියාට පස්සේ අන්න පාන් කැබැල්ල මත හොඳට දිලිල ජාලය වර්ධනය වෙලා තියෙනවා. අලු පැහැති නැත්නම් සුදු පැහැති දිලිල ජාලය. හරිද? හරි. දරුවනේ මොකද මේ ආහාර නරක් වීම කියන්නේ? ඔබ හිතන්නේ අපිට ආහාර නරක් වීම හොඳයිද නරකයිද? දරුවනේ ආහාර නරක් වීම අපිට අවශ්‍යයි. ඔබ දන්නා වැඩි වෙන ලෝක ජනගහනයත් එක්ක දැන් ආහාර අර්බුදයක් තියෙනවා. එතකොට ආහාර අර්බුදයක් තියෙන අවස්ථාවකදී ආහාර නරක වෙනවා කියන්නේ ඒක අපිට අවශ්‍යයි. ඒ නිසා අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕන ආහාර ටික පරිස්සම් කරලා තියන්න. ඔබ දන්නවා ආහාරය නරක වුණාට පස්සේ අපිට ඒ ආහාරය පරිභෝජනයේද ගන්න බැහැ කියලා. එහෙනම් දරුවනේ අපි ආහාරය නරක වීම කියලා හඳුන්වන්නේ මොකද්ද? ආහාරයක් පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයටපත්. අනිතරම ලියා ගන්න. නිබන්ධන පිටුවක 3 ලියා ගන්න. ආහාරයක් පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයටපත් වීමයි. ආහාරයක් පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයටපත් වීමයි. මොනවාක තමයි අපි හඳුන්වන්නේ ආහාරයක් නරක වෙනවයි කියලා. දරුවනේ ආහාරය නරක වුණාට පස්සේ ආහාරයේ භෞතික ස්වභාවය වෙනස් වෙනවා. ඔබ දන්නවා ආහාරයක් නරක වුණාට පස්සේ ආහාරය වෙනස්කම් වෙනවා. බලන්න ඔබට මම පේනට මම පහලින් දක්වලා තියෙනවා ආහාරය නරක වුණාට පස්සේ ඒ ආහාරයේ තුල සිදුවන භෞතික විපර්යාස මොනවද කියන එක දක්වලා තියෙනවා. හරි. ලියා ගන්න දරුවනේ මොනවද ඇති වෙන වෙනස්කම්? එක දිගට ලියාගෙන යන්න රසය වෙනස් වීම. ඔබ දන්නවා ආහාරයක් නරක වුණාට පස්සේ රසය වෙනස් වෙනවා. දෙක වර්ණය වෙනස් වීම. මේව අපිට ගෙදරදී හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. නවම අවස්ථාවේදී ආහාරයක් කොහොමද තියෙන්නේ? එයා නරක වුණාට පස්සේ කොහොමද එයාගේ වර්ණය වෙනස් වෙලා තියෙන්නේ කියන එක අපිට ගෙදරදී හොඳින් අධ්‍යයනය කරන්න පුළුවන්. වර්ණය වෙනස් වීම, රසය වෙනස් වීම, ගන්ධයක් ඇති වීම. ගන්ධයක් ඇති වෙනවා. ඔබ කියනවා ආහාරය නරක වුණා පිළිණු ගඳක් ඇති වෙනවා කියලා. ගන්ධයක් ඇති වෙනවා. ඒ වගේම දරුවනේ ආහාරයේ වයනය වෙනස් වීම. ආහාරයේ වයනය වෙනස් වීම. ඔබ දන්නවා ඔබ දකිනවා ආහාරයක් නරක වුණාට පස්සේ දරුවනේ ආහාරය ඔබ අතින් ස්පර්ශ කළොත් ඇලෙන සුළු ස්වභාවයක් ඇති වෙනවා. නරක වෙච්ච ආහාරය ඔබ අතින් ස්පර්ශ කරලා දරුවනේ අන්න ඇති වෙන අතර දෙනවා මොකද්ද? ඇලෙන සුළු ස්වභාවයක්. තේරුණාද? ඒක හොඳින් අවබෝධ කරගන්න. වයනය වෙනස් වෙනවා, වර්ණය වෙනස් වෙනවා, රසය වෙනස් වෙනවා. ඒ වගේම දරුවනේ පෝෂණ ගුණය වෙනස් වෙනවා. පස්වෙනි එක ලියා ගන්න පෝෂණය වෙනස් වීම. හරිද? හරි. ඊට පස්සේ දැන් මේ පාන් කැබැල්ලක් මත ඇතිවෙන මේ මියුක කියන දිල්ලචාලේ ඔබටත් ගමනේ ගෙදරදී නිරීක්ෂණය කරන්න. ඔබ කරන්න ඕන පාන් පෙත්තක් අරගෙන ජලය ටිකක් ඉහලා බඳුනකට දාලා වහලා තියන්න. අන්න දවස් 3-4ක් ගියාට පස්සේ ඔබට පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන් ඔය පාන් කැබැල්ලක් මත වර්ධනය වන මියුක කියන දිලිය. තේරුණාද? හරි. අපි යන්නේ නිබන්ධන පිටුවන්ක 4 අන්න එතෙන්දී ඔබට පේනවා තවත් සුද්ධ ජීවීන් වගේ සිදුවන ක්‍රියාකාරකමක් දරුවනේ.
අපි මෙතනදි කතා කරන්නේ මේ සීනි ද්‍රාවණයක් මත. සීනි ද්‍රාවණයක් මත ඊස්ට් කියන එක්කෙනා ක්‍රියාත්මක වෙලා මොකද්ද කරන්නේ? මේ පරීක්ෂණ දරන අපි පන්ති කාමර තුල කරන පරීක්ෂණය අපේ පාඩම් මාලාව ආරම්භ වුණාට පස්සේ අපිට මේ මාසෙ තුල කරන්න පුළුවන් මේක නම් බලාපොරොත්තු වෙනවා. අපි මේක කරනවා. මේකද කරන්නේ අපේ වීදුරු බෝතලයක් ගේන මම ඔබට එක්කෙනාට භාණ්ඩ බාර දෙන්න කියන විදිහ වීදුරු බෝතලයක් ගෙනල්ලා ජලය දාලා සීනි ටිකක් දාලා දීලා ගන්නවා. ඊට පස්සේ ඔබට අපි දානවා ඊස්ට් ස්වල්පයක්. ඊස්ට් ස්වල්පයක්. පොඩ්ඩක් දාපුවාම ඇති. ගියසරේ මට මතකයි ඊස්ට් ගේන ගුවාම මේක තමයි මේ ලොකු ප්‍රමාණයක් ගෙනාවා ඊස්ට්. එච්චර ඕනේ නැහැ. ඊස්ට් තාමත් සුළු ප්‍රමාණයක් ඇති. තේරුණාද? ඒ නිසා මොකද සමහර දරුවෝ ඇති ගෙවල් වල බේකරි තියෙන අය. එතකොට එහෙම දරුවෙක් තමයි ඊස්ට් මහ ප්‍රමාණයක් ගෙනාවා. හරිද? පොඩ්ඩයි ගේන්න නෑ. ගේනකොට මම කියන ගේන ප්‍රමාණය. දාන දරුවනේ අපි අපිට පේන එතකොට පළවෙනි රූප සටහනේ බැලුනයක් කියන සවිකලා තියෙනවා. අපිට පැහැදිලිව පේන්නේ නැති. බැලුනයක් සවිකලා තියෙන පළවෙනි රූප සටහන විදියට. ඊට පස්සේ දරුවනේ අපි ඔක ටික වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ මම මේ පරීක්ෂණය කරන්න පටන් ගන්න අපිට පන්තිය පටන් ගන්න ආරම්භක අවස්ථාවේ. අපි ඔක 4ට පටන් ගන්නවා කරන්නේ. 4ට පටන් ගන්නවා ඔක අපි පැත්තකින් තියලා දිනවා. අන්න ඔබ ටිකෙන් ටික වෙලාව ගත වෙන විට දරුවනේ ඔබ විෂය කාණ්ඩය කියන ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යන විට වෙලාව ගත වෙන විට ඔබ දකිනවා බැලුනේ ක්‍රමක්‍රමයෙන් වක් වෙනවද? විශාල වෙන පටන් ගන්නවා. ඇයි දරුවනේ බැලුනේ විශාල වෙන්නේ? ඔය ඊස්ට් කියන සුද්ධ ජීවි කාණ්ඩය සීනිමත ක්‍රියාත්මක වෙලා දරුවනේ පිට කරන විශේෂිත වායුවක් අපි කියන යාට මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් වායුව. අර සීනිමත ක්‍රියාත්මක වෙද්දී පිටවන කාබන් ඩයොක්සයිඩ් වායුව බැලුනේ තුල එකතු වෙනවා. ඒ බැලුනේ තුල එකතු වීම නිසා තමයි බැලුනේ මොකක් වෙන ගන්න දරුවනේ පින් වෙන්න පටන් ගන්නවා. රූප සටහන ඉස්සරහ ලියා ගන්න දරුවනේ නිරීක්ෂණ දෙකක් අපි ලියාගමු මෙතෙන්දී ඇතිවන. රූප සටහන ඉස්සරහ ලියා ගන්න නිරීක්ෂණ දෙකක් එකක් කියන්නේ බැලුනේ පිම්බීම. බැලුනේ පිම්බීම. ඔබ ඉස්සරහ පොඩ්ඩක් අහලා ලියන්න මෙතෙන්දී බැලුනේ පිම්බෙන්නේ හේතුව ලියන්න ඔබ ඉස්සරහ පොඩ්ඩක් අහලා කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවීම නිසා. ඔබ අවබෝධ කරගන්න මෙතෙන්දී බැලුනේ පිම්බෙන දරුවනේ කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවීම නිසා කියලා ඔබ අවබෝධ කරගන්න. කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවීම නිසා. ඒ වගේම දරුවනේ කියන්නේ බෝතලය තුල සුදු පැහැති පෙන ස්තරයක් සෑදී. බෝතලය තුල සුදු පැහැති පෙන ස්තරයක් සෑදී. ඕකත් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් දෙයක්. සහ තුන්වෙනි එක ලියා ගන්න මධ්‍යසාර ගන්ධයක් ඇති. පොඩ්ඩක් අපි බැලුනේ පොඩ්ඩක් ඉවත් කළා පොඩ්ඩක් නහය කිට්ටු කළා බැලුවොත් දරුවනේ අන්න අපිට මධ්‍යසාර ගන්ධයක් දැනෙනවා. එතකොට කොහොමද දැන් ලියා ගන්නවා විතරයි අපි මේක දරුවනේ මේ මාසෙ තුලදී පාඩම් මාලාව ආරම්භ කළාට පස්සේ අපිට මේක නිරීක්ෂණ සහිතවම ඔය වගේ තියෙන ඔය නිගමන වලට එළෙන්න පුළුවන්. ඒක හොඳින් අවබෝධ කරගන්න. ඒවා අපි පාඩම් මාලාව ආරම්භ කළාට පස්සේ ඔය පරීක්ෂණ ටික අපි කරමු. හරි. ඊට පස්සේ මේ මහාන දරුවනේ පාන් වල සයුර බවක් ඇති වෙන්නේ කියලා. ඔබ දන්නවා බේකරි කර්මාන්තයේ දරුවනේ පාන් වලට මෙලෙක් බවක් නැත්නම් සයුර බවක් ලබා ගන්න පාන් පිටියේ ගුලිය තුලට දාන්නේ පාන් පිටියට අපි එකතු කරනවා ඊස්ට් කියන සුදුජීවි වර්ගය. මේ පාන් පිටි මත ඊස්ට් කියන සුදුජීවි වර්ගය ක්‍රියාත්මක වෙලා දරුවනේ පිට කරනවා කාබන් ඩයොක්සයිඩ් වායුව. ඔන්න මේ කාබන් ඩයොක්සයිඩ් වායුව පිටි ගුලිය අතරේ සිර වෙනවා. ඒ සිර වීම නිසා තමයි දරුවනේ අපිට පාන් වලට සයුර බවක් ලැබෙන්නේ. තේරුණාද? හරි ලියා ගන්න ඔබ එහෙනම් සයුර බවක් ඇති වීමට හේතුව කුමක්ද කියලා අහන්න එතන ලියන්න. කාබන් ඩයොක්සයිඩ් වායුව නිසා. පාන් වල එහෙම නැත්නම් බනිස් වල සයුර බවක් ඇති වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව නිසා. හරිද? හරි. ඊට පස්සේ අපි බලමු දරුවනේ ඔබෙන් අහනවා සුදු ජීවීන්ගේ වර්ධනයට අවශ්‍ය ප්‍රධාන සාධක හතර. ඔබ දන්නවා ඕනෑම ජීවියෙක් ගත්තොත් දරුවනේ ඒ ජීවියාගේ වර්ධනයට නොයෙකුත් සාධක අවශ්‍යයි. බලන්න අපිට පැහැදිලිව පේන දේ දක්වලා තියෙනවා. ඔන්න දරුවනේ සුදු ජීවීන්ගේ වර්ධනයට අවශ්‍ය සාධක හතර. ලියා ගන්න ඔබ එකතෙටම. ඔබ දන්නවා අපිටත් තෙතමනේ නැත්තම් යන්නේ නැතුව ජීවත් වෙන්න බෑ.
ඒ වගේම තමයි සුද ජීවිතයත් දරුවනේ තෙතමනේ අත්‍යවශ්‍යයි. තෙතමනේ. එතන ඔබ ඇලිරක් ගහලා ලියා ගන්න. තෙතමනේ කියන තැන ඔබ ඇලිරක් ගහලා ලියා ගන්න ජලය කියලා. ඕක ඔබට තෙතමනේ කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජලය කියලා ලියන්නත් පුළුවන්. දෙවෙනි එක බලන්න යෝග්‍ය උෂ්ණත්වය. ඒ කියන්නේ සුද ජීවිතේ ජීවත් වෙන්න ඕන වෙන දරුවනේ යෝග්‍ය උෂ්ණත්වය. හිතකර උෂ්ණත්වය. ඔය යෝග්‍ය උෂ්ණත්වය කියන එකේ තේරුම හිතකර උෂ්ණත්වය. ඔබ එතන ලියා ගන්න වරහන් සෙල්සියස් අංශක 25 සෙල්සියස් අංශක 30. සෙල්සියස් අංශක 25 30 අතර උෂ්ණත්වය තමයි දරුවනේ අපි යෝග්‍ය උෂ්ණත්වයක් විදිහට සලකන්නේ. උපස්තරයක් ඕන. ඒ කියන්නේ ජීවත් වෙන තැනක් ඕන. ඒක තමයි උපස්තරය කියන්නේ. සහ pH පරාසයක් තියෙන්න ඕන. pH පරාසයක් තියෙන්න ඕන. ඔන්නේ සාධක හතර තමයි සුද ජීවිගේ වර්ධනයට අවශ්‍ය සාධක හතර. දරුවනේ ඔය සාධක හතරෙන් දෙකක් අනිවාර්යෙන්ම ඕන. එන්නේ දෙක තමයි ඔබෙන් ඊට පස්සේ අහන්නේ මොකද්ද ඔබ හිතන්නේ ඔය හතරෙන් අත්‍යවශ්‍යම දෙක? පන්ති මාලාවට සම්බන්ධ වෙලා ඇති දරුවෝ මේවා දන්නවා ඇති. ප්‍රධාන සාධක දෙක තමයි දරුවෝ ලියා ගන්න. තෙතමනේ සහ යෝග්‍ය උෂ්ණත්වය. තෙතමනේ සහ යෝග්‍ය උෂ්ණත්වය. සාධක හතරක් ඕන. ඒ හතරෙන් දෙකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. හරිද? හරි. ඊට ඔබ දන්න ඇති අපි කිසියම් ආහාරයක් දරුවනේ නරක නොවි තියාගන්න දානම ආහාර ටික සීත කරන්නේ. ඔබ දැකලා ඇති ගෙදරදී අම්මා මේව කරන්නේ. ආහාරය නරක නොවි තියාගන්න අපි දානවා ඒ ආහාර ටික සීත කරන්නේ. දරුවනේ ආහාරය සීත කරන්නේ දැම්මට පස්සේ අන්න සුද්ධ ජීවිගේ වර්ධනයට අවශ්‍ය තෙතමනයයි යෝග්‍ය උෂ්ණත්වයයි ඉවත් වෙනවා. ඔබ ආහාරයක් සීත කරන්නට දාන එකේ අරමුණ තමයි සුද්ධ ජීවිගේ වර්ධනයට අවශ්‍ය වන සාධක වලින් තෙතමනය සහ යෝග්‍ය උෂ්ණත්වය ඉවත් කිරීම. අනිතර වෙන ලියා ගන්න. අපෙන් අහන කොමන සාධක ඉවත් වේද කියලා එක දාලා ලියන්න තෙතමනය. එක තෙතමනය. දෙක යෝග්‍ය උෂ්ණත්වය. ඔබ එන අවබෝධ කරගන්න කිසියම් ආහාරයක් සීතකරණයට දැම්මට පස්සේ දරුවනේ සුද්ධ ජීවීන්ගේ වර්ධනයට අවශ්‍ය ප්‍රධාන සාධක දෙකක් අපිට ඉවත් කරන්න පුළුවන්. මොකද මේ දෙක? තෙතමනේ සහ යෝග්‍ය උෂ්ණත්වය. ඒ සාධක ලැබෙන්නේ නැහැ කියන දරුවනේ සුද්ධ ජීවීන්ගේ වර්ධනය අඩපණ වෙනවා. හරි. අපි අදරුනේ අනේ ඊට පස්සේ අපිට කියනවා මොකද්ද? ආහාර වර්ගය අනුව දරුවනේ මේ සුද්ධ ජීවි ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ඔබ දන්නවා ඔබ ඉගෙන ගන්නවා ඔබ 7 වසර පන්තියේ ඉගෙන ගත්තා. මේ ආහාරවල තියෙන එක් එක් පෝෂක වර්ග. මේ ආහාරවල තියෙන එක් එක් පෝෂක වර්ගයේ අනුව දරුවනේ මොකද වෙන්නේ? ආහාරවල තියෙන එක් එක් පෝෂක වර්ගයේ අනුව මේ ආහාර නරක වෙනවට කියන නම අපි වෙනස් වෙනවා. නම වෙනස් වෙනවා. බලන්න පළවෙනි එක තියෙනවා අපිට පැහැදිලිව පේන්නේ නැති සීනි බහුල ආහාර. දරුවනේ සීනි බහුල ආහාර වලට නම් අපි කියනවා මොකක්ද? අන්න ඔබ ලියාගන්න ඉතින් පැසීම කියලා කියනවා. සීනි බහුල ආහාර වලට අපි කියන පැසීම. ඔබ දෙන්නේ අවබෝධ කරගන්න ඔතේනි දරුවනේ සීනි බහුල ආහාර කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර කියලා ගන්නත් පුළුවන්. ඕනනම් මේ සීනි බහුල කියන තැන උඩින් ඔබ ලියා ගන්න කාබෝහයිඩ්‍රේට් කියලා තියගන්න. කාබෝහයිඩ්‍රේට්. ඒ වගේම දරුවනේ ප්‍රෝටීන් බහුල ආහාර වලට අපි කියන මොකක්ද මේ බලන්න දෙවෙනි එක පූති භවණය. ප්‍රෝටීන් බහුල ආහාර මතට කියනවා නම් පූති භවණය. ඒ වගේම බලන්න දරුවනේ ලිපිඩ අඩංගු ආහාරයක් නරක වෙනවා නම් අපි කියන මොකද්ද? මුඩු වීම කියලා. ඕක අනිවාර්යයෙන්ම විභාගයට එනවා. ඒ නිසා හොඳින් ඔය කවුන්ට් ටික අවබෝධ කරගන්න. පැසීම, පූති භවණය සහ මුඩු වීම. අපි බලමු දරුවනේ ඊට පස්සේ අපිව කතා කරේ සුද්ධ ජීවීන් වලින් අපිට ඇති අයහපත් ප්‍රතිඵලයක්. අපි බලමු සුද්ධ ජීවීන් වලින් අපිට තියෙන වාසි මොනවද කියලා. සුද්ධ ජීවීන් වලින් අපිට තියෙන වාසි මොනවද කියලා බලමු. වාසි. ඔබ දන්නවා සුද්ධ ජීවීන් වැදගත් වෙනවා දරුවනේ ක්‍රියාහාර නිෂ්පාදනයේ. ක්‍රියාහාර නිෂ්පාදනයේ සුද්ධ ජීවීන් වැදගත් වෙනවා. මොනවාද ක්‍රියාහාර නිෂ්පාදනය?
මේක නිෂ්පාදනය, යෝග නිෂ්පාදනය, චීස් නිෂ්පාදනය. ඒ වගේම ඔබ දන්නවා සුදු ජීවීන් වැදගත් වෙනවා විනාඩි නිෂ්පාදනය කරගන්න පුළුවන්. ජීව වායු නිෂ්පාදනය කරගන්න පුළුවන්. ජීව වායු. බේකරි නිෂ්පාදන අන්න ඔබට වැදගත් මේක. ඔබට වැදගත් මේක තමයි සුදු ජීවීන් භාවිතා කරන්න පුළුවන් දරුණු අපිට බේකරි නිෂ්පාදන සඳහා. ඒ වගේම කොහොම කෙටි කර්මාන්තය. ප්‍රතිශක්තිකරණ එන්නත් නෙපදිවීම. ප්‍රතිදේහ නෙපදිවීම. ඔන්න පේනවාද අපිට දරුණේ සුදු ජීවීන් කොච්චරනම් අපිට වැදගත්ද කියන එක. ඔබ එදිනදා භාවිතා කරන විශාල වශයෙන්ම භාවිතා කරන ද්‍රව්‍ය හදා ගන්න අපිට මේ සුදු ජීවීන් වැදගත් වෙනවා. අපි නිකම්වත් ඔය ගැන හිතන්නේ නෑ. එහෙනම් මතක තියාගන්න බහුතරයක් සුදු ජීවීන් දරුවනේ අපිට වාසි තමයි තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ අපි ඔය කතා කරගෙන යන සුදු ජීවීන් ඇති වෙන වාසි. බලන්න සුදු ජීවීන් ඇති වෙන තවත් අවාසියක් තමයි දරුවනේ අපිට ලෙඩ රෝග සෑහෙන. සුදු ජීවීන් මගින් අපිට මොනවද හදන්නේ? ලෙඩ රෝග සාධන. එතකොට බලන්න ඔබ ඉගෙන ගත්ත ප්‍රධාන වශයෙන් සුදු ජීවි කාණ්ඩ 5ක් ඉගෙන ගත්තනේ. බලන්න ඔබ ඉගෙන ගත්ත සුදු ජීවි කාණ්ඩ 5න් එක වර්ගයක් ඔතන නැහැ. හොඳට බලන්න. ඔබ ඉගෙන ගත්ත වර්ග 5න් දන්නේ ඔතන නැති වර්ගය කවුද? ඇල්ගී කියන සුදු ජීවි වර්ගය. එහෙනම් මේ ඇල්ගී කියන සුදු ජීවි කාණ්ඩයේ දරුවනේ අපිට රෝග සාදන්නේ නැහැ. අපිට ලෙඩ රෝග හදන්නේ නැහැ ඇල්ගී කියන කට්ටිය. අපිට ලෙඩ රෝග හදන්නේ කවුද? ඔබට පැහැදිලිව පේන්න ඇති බැක්ටීරියා, දිලීර, වෛරස් වගේ තමයි අපිට ලෙඩ රෝග හදන්නේ. ප්‍රොටෝසෝවා. බලන්න වෛරස් මගේ සෑහෙන රෝග. ඔබට බලාගෙන ලියන්නත් පුළුවන් නැත්නම් ඔබ දෙක තුනක් ලියා ගන්න දරුවනේ. ඔබ උපන්දා සිට මේ දක්වාම ඔබට හැමෝටම හැදිලා ඇති රෝගයක් තමයි මොකද්ද? සෙම්ප්‍රතිශා. කියන්නේ එක සෙම්ප්‍රතිශා. අයියන ඩෙන්ගු දරුවනේ. මොන වෛරස් වලින් හැදෙන රෝග? ඩෙන්ගු. ඊට පස්සේ දරුවනේ ලියා ගන්න COVID-19. අන්න ඔබට ලියන්න පුළුවන් දැන් මේක. COVID-19 කියන්නේ වෛරස් රෝගයක්. අලුතෙන් එකතු වෙච්ච එකක් එතකොට ඒක. එස්ගෙන පොලියෝ. AIDS. ඔන්න ඔය කියපු රෝග ටික දරුවනේ හැදෙන්න මොනවා මගින්ද? වෛරසයක් මගින්. ඊට පස්සේ බලන්න බැක්ටීරියා වගේ හැදෙන රෝග මොනවද කියලා බැක්ටීරියා වගේ. අන්න ඔබට ලියන්නේ මොනවද? බලන්න ඒක තියෙනවා අපිට පේන හැටි ෂෙර රෝගය. ලාදු සහ උණසානිපාතය. දරුවනේ ඔය දක්කලා තියෙන රෝග වල නම විතරක් ඔබ දැන් දැනගත්තාම ඇති. ඔය රෝග වැළඳෙන්නේ කොහොමද? ඔය රෝගවල තියෙන රෝග ලක්ෂණ මොනවද? ඒවට අපි මොනවද කරන්නේ කියන එක පිළිබඳව අපි ඉදිරි පාඩම්වලදී සවිස්තරාත්මක සාකච්ඡා කරනවා. දැනට ඔබ රෝගයේ නම විතරක් දැනගත්තාම ඇති ඒක. බලන්න ප්‍රොටෝසෝවා මගින් අපිට හැදෙන්නේ මොනවද කියලා. මැලේරියාව. ඔබ දන්නවා ඉස්සර නම් දරුවනේ මැලේරියා රෝගය බහුල වශයෙන් ලංකාව පුරා ව්‍යාප්ත වෙලා තිබුණා. නමුත් දැන් අපේ රටේ මැලේරියා රෝගයෙන් තාමත් කලාතුරකින් තමයි වාර්තා වෙන්නේ. එහෙනම් අපේ රට තුල දැන් නැති තරම්. නේද? ඔබ දන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපිට සහතිකකුත් දීලා තියෙන්නේ අපේ රට මැලේරියා වලින් තොර රටක් කියන සහතිකය අපිට දීලා තියෙනවා. නමුත් ඔබේ ආච්චිලා සීලාගෙන් අහලා බලන්න මීට පෙර කාලවලදී තා විශාල වශයෙන් මැලේරියා රෝගය අපේ රටේ තිබුණා. විශාල වශයෙන් මිනිස්සු මැරුණා. ඊට පස්සේ තමයි ලීෂ්මානියා. ලීෂ්මානියා. සහ ඊට පස්සේ බලන්න ඇමීබා අතිසාරය. ඔන්න ඔය එතකොට මේ ප්‍රොටෝසෝවා වගේ හැදෙනවා. බලන්න දිලීර වගේ මොනවද හැදෙන්නේ කියලා අලුවම් සහ දඩ. අලුවම් සහ දඩ කියන හැදෙන මොන වගේ දරුවනේ දිලීර වගේ. තේරුණාද? දිලීර වලින් හැදෙනවා. හරිද? ඔබ ඉගෙන ගත්තේ මිනිසාට වැළඳෙන රෝග. අපි බලමු ඊට පස්සේ මේ සුදු ජීවීන් මගින් සත්තුන්ට මොන වගේ රෝග හැදෙන්නේ කියලා. සත්තුන්ට වැළඳෙන රෝග බලමු. බලන්න දරුවෝ අපිට පෙන්නලා තියෙන ජල බීතිකාව. මම බලන්න ඔය බල්ලෙක් ඉන්නේ මෙහෙම බෙදාගෙන නේද? ජල බීතිකාව. අනේ ඉස්සරහින් ලියන්න සුනකයෙන් එහෙම නැත්නම් බල්ලන්. හැබැයි මේ ගොඩාක් අයගේ දරුවනේ වැරදි මතයක් තියෙනවා මේ ජල බීතිකාව හැදෙන සුනකයන්ට එහෙම නැත්නම් බල්ලන්ට විතරයි කියලා. ඒක වැරදි මතයක්. ඒක නිසා ඔබ ඉස්සරහට තව කිහිප දෙනෙක් ලියා ගන්න. වඳුරා, රිලවා, පූසා, හාවා,
අනේ ඒ වගේ සත්තුන්ටත් ඔය ජල බීතිකා රෝගේ වැළෙනවා කියන මතක තියාගන්න. ඒ නිසා පොඩ්ඩක් ඒ වගේ සත්තුත් එක්ක ගනුදෙනු කරාදී පොඩ්ඩක් ප්‍රවේශයෙන් ගනුදෙනු කරන්න සීරීමක්වත් වෙන්නේ නැති වෙන විදිහට ගනුදෙනු කරන්න. තේරුණා නේද? ඒ තමයි ජල බීතිකාව. ප්‍රධාන වශයෙන් සුලකයන් නැත්තම් බලන තමයි හැදෙන්නේ. දැන් මේක ඔබ අහලා තියෙයි පිස්සු බල රෝගය කියලා හඳුනන්නේ නේද? හරි. දැන් කවුරුත් එහෙම හඳුන්වන්නේ නැහැ. ඊට පස්සේ බලන්න බුරුල් ප්‍රදාය එළදෙනුන්ට හැදෙනවා දරුනේ. බුරුල් ප්‍රදාය එළදෙනුන්ට. ඊට පස්සේ බලන්න මුඛහා කුර රෝගය ගවයින්ට හැදෙනවා. මුඛහා කුර රෝගය හැදෙනවා ගවයින්ට. ඊට පස්සේ බලන්න සුජිය නිසා ශාක වලට වෙන රෝග මොනවද? ශාක වලට. මුලින්ම ඔබට මම පෙන්නලා දෙන බලන්න අර්ථාපල ශාකය. අන්න ඒකට කියනවා අපි අංගමාවය කියලා. ඉස්සරහ ලියා ගන්නව අර්ථාපල කියලා. ඔබට මම රෝගේ නම දක්වලා තියෙනවා. ඔබට ශාකල නම් තමයි දරුණේ ලියා ගන්න වෙන්නේ. බලන්න ඊට පස්සේ දෙවෙනියක් තියෙනවා ඔබ ඉතාමත් හොඳින් දන්න ශාක වර්ගය. පැපොල් ශාකේ මොනවද හැරෙන් දරුණේ? පත්‍ර විචිත්‍ර රෝගය. ලියන්නද? පැපොල් කියලා ලියන්න. පැපොල්. පත්‍ර විචිත්‍ර රෝගය. සහ තුන්වෙනි වර්ගය ලියා ගන්න දරුණේ මොකද්ද? කොළ කොඩ වීම. ඔය කොළ කොඩ වීම කියන රෝගී තත්ත්වය ඇති වෙන්නේ මිරිස් ශාකේ. මිරිස් වලට කොළ කොඩ වීම කියන රෝගී තත්ත්වය හැදුනට පස්සේ දරුණේ පළදාව අඩු වෙලා ශාක පත්‍ර ටික මැරලා ඊට පස්සේ මා සම්පූර්ණ ශාකයම විනාශ වෙලා යන්න පුළුවන්. එහෙනම් ඔබ ඉගෙන ගත්තේ මිනිසාට සෑදෙන රෝග ඊට පස්සේ සත්තුන්ට සෑදෙන රෝග සහ ඊළඟට ඔබ ඉගෙන ගත්තා ශාක වලට වැළෙන සුදු ජීවීන් වගේ සෑදෙන රෝග. බලන්න එහෙනම් අපිට පේනවා ඇති ඇත්තටම මේ සුදු ජීවීන් දරුවනේ අපේ ආර්ථිකයට ලොකු විශාල හානියක් කරනවා. ලොකු බලපෑමක් කරනවා. එකක් තමයි ඒගොල්ලෝ අපිට ලෙඩ රෝග ඇති කිරීම. දැන් ඔබ අපිට පේනවා ඇති මේ දවස්වල සම්පූර්ණ ආර්ථිකය රටේ සහ ඔබේ ආර්ථිකය සම්පූර්ණ අවුල් වෙලා ඇති මේ කොරෝනා වෛරසය නිසා. නේද? එහෙනම් ලොකු බලපෑමක්. බලන්න අපේ ඇහැටවත් පේන්නේ නැති. අපේ පියවි ඇහැට පේන්නේ නැති මේ ඉතාමත් ප්‍රමාණයෙන් කුඩා ජීවි, සුද්ධ ජීවි සමස්ත ආර්ථිකයම දරුවනේ අඩපණ කරන්න පුළුවන්. සම්පූර්ණ භෝග වගාවක් විනාශ කරන්න පුළුවන් දරුවනේ. සම්පූර්ණ සත්ත්ව ටික විනාශ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ සුද්ධ ජීවි පිළිබඳව කතා කරන්න වෙන්නේ ඒක නිසා. ඒක නිසා තමයි ඔබේ සෑම වසරකදීම ඔබට සුද්ධ ජීවීන් ගැන ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. ඔබ 6 දිත් ඉගෙන ගත්තා. ඊට පස්සේ 7 දිත් ඉගෙන ගත්තා. 8 9 10 සහ 11 දිත් තියෙනවා. එහෙනම් බලන්න ඒක නිසා තමයි ඔබ සුද්ධ ජීවීන් පිළිබඳව ඔබට නිරන්තරයෙන් ඔබේ විෂය කාණුවට ඇතුළත් කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ බලමු දරුවනේ මේ සුද්ධ ජීවීන් මගෙන් අපේ අජීවී කුෂ්ඨ මන්ත්‍රත් හානි කරනවා. දැන් අපේ මේ ජීවී ද්‍රව්‍ය වලට විතරක් නෙවෙයි අජීවී ද්‍රව්‍ය වලටත් හානි කරනවා. බලන්න ඔබට පේන ඇති පළවෙනි රූප සටහන මම පෙන්නලා තියෙනවා ඔබට පේනවා ඇති. ඔය බලන්න ඔබේ තියෙන සුදු යනුම. ඔබ අඳින සුදු යනුම දාන්නේ කල්කුස් ඇති වෙනවා. අන්න කල්කුස් කියලා අපි එතෙන්දී හඳුනන්නේ දිලීර වාග්ය. ඊට පස්සේ බලන්න බිත්ති මත කල්පාට පැල්ලම වගේ ඇති වෙන්න පුළුවන්. දැව මත ඇති වෙන්න පුළුවන්. අන්න එනම් බැලුනදී ඔබට සුද්ධ ජීවීන් ධර්මනේ ජීවී ද්‍රව්‍ය මත පමණක් නෙවෙයි අජීවී කුෂ්ඨ මතත් වර්ධනය වෙලා ඒවට හානි කරන්න පුළුවන්. එහෙනම් ඔබ සුද්ධ ජීවීන් පිළිබඳව සුද්ධ ජීවියෙක් කියන්නේ කවුද? මොනවද සුද්ධ ජීවී වර්ග? කවුද සුද්ධ ජීවීන් හොයාගත්තේ? ඒ වගේම සුද්ධ ජීවීන් මගින් ඇති කරන හානිකර ප්‍රතිඵල සහ සුද්ධ ජීවීන් ඇති වෙන අවාසි පිළිබඳව තමයි මම දැන් ඔබත් එක්ක සාකච්ඡා කරේ. ඔය පළවෙනි පාඩම සුද්ධ ජීවීන්ගේ වැදගත්කම යන්නේ. දැනුනේ අපි ඊට පස්සේ යනවා කතා කරන්න සත්ත්ව ලෝකය පිළිබඳව. ඔබට ඉගෙන ගන්න තියෙන දෙවෙනි පාඩම සත්ත්ව ලෝකය. අනේ සත්ත්ව ලෝකෙට කියාම දරුවෝ අපිට පේනවා ඇති. ඔබට පේනවා ඇති විශේෂිත විද්‍යාඥ දෙන්නේ. අන්න අප සත්ත්ව ලෝකෙට ඇතුල් වෙන කලින් ඔය විද්‍යාඥයන් හොඳින් අවබෝධ කරගෙන යන්න ඕන. එක්කෙනෙක් තමයි දරුවෝ බලන්නේ කැරොලස් ලිනේයස්. නේද? අනිත් එක නම් දරුවෝ අපි කියනවා ඇරිස්ටෝටල් කියලා. ඔය සත්ත්ව වර්ගීකරණය එහෙම නැත්නම් සත්තු ගැන කතා කරලා දරුවනේ වැදගත්ම විද්‍යාඥ දෙන්නේ. ඔය ඇරිස්ටෝටල් කියන එක නා තමයි පේනද ඔයාලට ලස්සන රූපයක් ඉන්නවා ලස්සන දේම පේනද ඔබට. එයා තමයි දරුවනේ මුලින්ම සත්ත්ව වර්ගීකරණය සිදු කරන්නේ. ජීවි වර්ගීකරණය ඇරිස්ටෝටල්. ඊට පස්සේ එයාට වඩා හොඳ සාහිත්‍යයක් ඉදිරිපත් කරනවා ඒ කැරොලස් ලිනේයස් කියන කෙනා. ඔබට පේනද ඉතාමත් හොඳට අහිංසක විදිහට ඉන්නවා නේද? එහෙනම් එතන හොඳ මතක තියාගන්න ඇරිස්ටෝටල් සහ කැරොලස් ලිනේයස්. ඔබට ඉදිරියේදී හම්බ වෙනවා මේගොල්ලෝ. තේරුණා නේද? හරි.
ඊට පස්සේ බලමු දරුවනේ මේ සත්වම දරුවනේ අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. ඔබ දන්නවා ඔබ පොඩි පන්තිවේදී ඉගෙන ගන්නවා කොඳු යට පෙළක් කිව්වත් කෂේරුවක්. කොඳු යට පෙළක් එහෙම නැත්නම් කෂේරුවක් තියෙන අයට අපි කියනවා දරුවනේ පුෂ්ඨවංශී. කොඳු යට පෙළක් එහෙම නැත්නම් කෂේරුවක් නැති අයට අපි කියනවා අපුෂ්ඨවංශීන් කියලා. කොඳු යට පෙළක් එහෙම නැත්නම් කෂේරුවක් තියෙන අය පුෂ්ඨවංශී. කොඳු යට පෙළක් කිව්වත් කෂේරුවක් නැති අයට කියනවා අපි අපුෂ්ඨවංශීන් කියලා. ඔන්න තමයි අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රධාන අපුෂ්ඨවංශී කාණ්ඩ හතරක්. අපිට මම උඩින් පෙන්නලා තියෙන ප්‍රධාන අපුෂ්ඨවංශී කාණ්ඩ හතර ලියා ගන්න දරුවනේ එකක් යට එකක්. ප්‍රධාන අපුෂ්ඨවංශී කාණ්ඩ හතර බලන්න මුලින්ම තියෙනවා ලියා ගන්න එක නිඩාරිය. එක කියන්නේ නිඩාරිය. දෙවෙනි එක කියන්නේ ඇනිලීඩා. අපිට ඉගෙන ගන්න තියෙන දෙවෙනි අපුෂ්ඨවංශී කාණ්ඩය. තුන්වෙනි එක ලියා ගන්න දරුවනේ මොලුස්කා. අපිට ඉගෙන ගන්න තියෙන තුන්වෙනි වර්ගයේ මොලුස්කා. හතරවෙනි එක ලියා ගන්න ආර්ත්‍රෝපෝඩා. ඔන්න ඔබට ඉගෙන ගන්න තියෙන දරුවනේ ප්‍රධාන අපුෂ්ඨවංශී කාණ්ඩ හතර. කොඳු යට පෙළක් නැති අය. අපි ඊට පස්සේ යන දරුවනේ කොඳු යට පෙළක් තියෙන අය එහෙම නැත්නම් පුෂ්ඨවංශී කාණ්ඩ හතර. පහට. බලන්න පළවෙනි එක නා තියෙනවා පිස්කේස්. ඔය පිස්කේස් කියලා හඳුන්වන්නේ දරුවනේ එතන වරහන් නැතුව ඔබ ලියා ගන්න. පිස්කේස්ලට අපි තව නමක් කියන දරුවනේ සිංහලෙන් කියන්නේ මත්ස්‍යයන් කියලා ලියා ගන්න. මත්ස්‍යයන් කියලා ලියා ගන්න. දරුවනේ එතන නිබන්ධයේ පිටුවක අට බලන්නේ නැහැ. එතන ප්‍රධාන අපුෂ්ඨවංශී කාණ්ඩ කියලා තමයි ඒක මුද්‍රණය වෙලා තියෙන. එකෙන් අයන්න කපා ගන්න. නිබන්ධයේ පිටුවක අටේ ප්‍රධාන අපුෂ්ඨවංශී කාණ්ඩ කියන තැන අයන්න කපා ගන්න. ඒතකොට පුෂ්ඨවංශී කාණ්ඩ කියලා තමයි ඒක හැදෙන්න ඕන. ඒතකොට පළවෙනි එක තමයි පිස්කේස් නැත්නම් මත්ස්‍ය. දෙවෙනි වර්ගය බලන්න දරුවනේ ලියා ගන්න ඇම්ෆිබියා. ඇම්ෆිබියා එහෙම නැත්නම් අපි කියනවා උභයජීවි. උභයජීවි. තුන්වෙනි වර්ගය අපිට පේන වෙලී දරුවනේ කවුද? තුන්වෙනි වර්ගය රෙප්ටීලියා. තුන්වෙනි වර්ගය රෙප්ටීලියා. එහෙම නැත්නම් වනහන්න තුල ලියන්න උරගේන් කියලා කියනවා. රෙප්ටීලියා කියන උරගේන්. ඊට පස්සේ බලන්න හතරවෙනි එක අපිට පේනවා ඇති ආවෙස් එහෙම නැත්නම් පක්ෂි. ආවෙස් එහෙම නැත්නම් පක්ෂි. ඊට පස්සේ බලන්න පස්වෙනි එක. පස්වෙනි එක අපිට පේනවා ඇති මැමීලියා එහෙම නැත්නම් ශීරපායි. ඔබ හැම වෙලේම ඉංග්‍රීසි නමක් පාඩම් කරගන්න සිංහලෙන් තියෙන නමක් පාඩම් කරගන්න. මොකද අපිට විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් අහනකොට සමහර විට පිස්කේස් කියන වචනේ දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබට මත්ස්‍යයන් කියන වචනේ දෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ හැම වෙලේම සිංහල නමත් එක්කම පාඩම් කරගන්න. හරිද? එහෙනම් අපිට ඉගෙන ගන්න තියෙන්නේ අපුෂ්ඨවංශීන් කාණ්ඩ 4යි පුෂ්ඨවංශී කාණ්ඩ 5යි. අපි අන්දරුනේ පළවෙනි අපුෂ්ඨවංශී කාණ්ඩ අපිට පේන්නේ නැති පළවෙනි එක්කනට අපි කියනවා නිඩාරියා. එහෙම නැත්නම් මේගොල්ලන්ට අපි තවත් නමක් කියන දරුනේ සීලෙන්ට ඩේටා කියලා කියනවා. නිඩාරියා එහෙම නැත්නම් සීලෙන්ට ඩේටා. අනිත් මේ ලියා ගන්න සිස්ටම් තුළ මේගොල්ලන්ට අයිති වෙන සත්තු කවුද කියලා. ලියා ගන්න ඔබ මුහුදු මල මුහුදු මලේ ඡායාරූපයක් තමයි අනුර රූපයක් තමයි අපිට මම පෙන්නලා තියෙන්නේ. මෙන්න මෙතන බලන්න මුහුදු මල තියෙනවා. මුහුදු මල. ඊට පස්සේ බලන්න දරුවනේ ඉන්නවා නම් කරගන්න ලොඩියන්. ලොඩියා කියන එක නා ලොඩියන්. එහෙම නැත්නම් ඔය ලොඩියන්ට අපි ජෙලිෆිෂ් කියලා කියනවා. තම ලස්සන සත්ව කාණ්ඩයක් අපිට පේන්නේ නැති ජෙලිෆිෂ්. ඊට පස්සේ දරුවනේ ලියා ගන්න හයිඩ්‍රා. මේ වර්ගය තමයි හයිඩ්‍රා. හයිඩ්‍රා. ඊට පස්සේ මම තවත් මුහුදු මලක් මේ ලොඩියේ තවත් පෙන්නලා තියෙන ඔබට මම ඔබ ලියාගත්ත දැන් එහෙනම් මුහුදු මල ලොඩියන් හයිඩ්‍රා සහ තව වර්ගයක් ලියා ගන්න කොරල් බුහුබාවන් කියලා. කොරල් බුහුබාවන්. එහෙනම් ඔය සීලෙන්ට ඩේටා නැත්තම් නිඩාරියා කියන සත්ත්ව කාණ්ඩයට කියන්නේ ඔන්නේ සත්තු ටික තමයි. ඔය නිඩාරියාවගේ තියෙන දරුනේ ප්‍රධාන දේහ ස්වරූප දෙකක්. බලන්න අපිට කඩක් පැහැදිලිව පේන්නේ නැති නිඩාරියාවගේ තියෙන ප්‍රධාන දේහ ස්වරූප දෙකක්. මෙන්න මේ වර්ගයේට අපි කියන දරුනේ ලියා ගන්න
නිබන්ධනයේ පිටුවංග 9 ඔබට තියෙනවා දේහ ස්වරූප දෙකක් පවතී කියලා. පළවෙනි වර්ගය කියලා ගන්න බුහුබා ආකාරය. මේ වර්ගය කියන්නේ බුහුබා ආකාරය. බුහුබා. ඔබට කියන්න ඇති ඒගොල්ලෝ දිගට සිලින්ඩර් ආකාරයි උපස්තරයකට සයි වෙලා ඉන්නේ. අනේ ඊළඟ වර්ගය දරුවනේ අපි කියනවා මෙඩූසා ආකාරය. මෙඩූසා. එහෙනම් ඔබ අවබෝධ කරගන්න නිඩාරියාව ප්‍රධාන වර්ග දෙකක් ඉන්නවා. එක් වර්ගයකට කියනවා අපි බුහුබා ආකාරය, අනිත් වර්ගයකට කියනවා දරුවනේ මෙඩූසා ආකාරය. අපි යන දෙවෙනි සත්ත්ව කාණ්ඩය දරුවනේ බලන්න ඇනලීඩා. බලන්න දෙවෙනි සත්ත්ව කාණ්ඩයට යන ඇනලීඩා කියන සත්ත්ව කාණ්ඩය. දරුවනේ ඇනලීඩාවට අපි ආදරයට තවත් නමක් කියනවා. ඒකත් ඔබ ඇලිඩක් ගහලා ලියා ගන්න. ඇනලීඩාවට අපි තවත් නමක් කියන සකණ්ඩ පණුවන් කියලා. ඇනලීඩා ඉස්සරහින් ඔබ ලියා ගන්න සකණ්ඩ පණුවන් කියන එක. ඔය මේගොල්ලන්ට සකණ්ඩ පණුවන් කියන යන්නේ හේතුව තමයි දරුවනේ මේගොල්ලන්ගේ දේහය සමාන ඛණ්ඩවලට සමාන කෑලි වලට බෙදලා තියෙනවා. සමාන ඛණ්ඩවලට එහෙම නැත්නම් සමාන කෑලි වලට බෙදලා තියෙන නිසා තමයි දරුවනේ අපි මේගොල්ලන්ට සකණ්ඩ පණුවන් කියලා කියන්නේ. සකණ්ඩ. ඛණ්ඩ කියන්නේ කෑලි. සකණ්ඩ කිව්වම සමාන කෑලි වල. බලන්න ඒකට අයිති උදාහරණ දරුවනේ ඔබ වඩාත් කැමති සත්තු කීප දෙනෙක් තමයි ඉන්නේ. අර පළවෙනි එක නා කියන්නේ ඔබට ගැරිලා. ඔබ උදැල්ලක් අරගෙන පොළව හාරන අවස්ථාවකදී ඔබට ඔය ගැරිවිල ඕන තරම් බලා ගන්න පුළුවන්. ගැරිවිල පාන. අනේ ඊට පස්සේ බලන්න දෙවියට ඉන්න එක්කෙනා දරුවනේ පත්තෑ පනවා. හැබැයි මෙයාව බලා ගන්න නම් ඔබට යන්න වෙනවා මුහුදු වෙරළ. පත්තෑ පනවා. ඔබ මෙයාව වරද්ද ගන්න එපා දරුවනේ පත්තෑයත් එක්ක. පත්තෑ අයිති වෙන්නේ ආත්‍රපෝඩා සත්ත්ව කාණ්ඩයට. මෙයා ඇවිල්ලා පත්තෑ පනවා. ඇනලීඩා වර්ගයටයි අයිති වෙන්නේ. මෙන්න ඊට පස්සේ ඉන්නවා ඔබ වඩාත්ම කැමති සත්තු జాතිය කවුද? කූඩැල්ලෝ දරුවනේ නේද? ඔබ වඩාත්ම හිතකර කැමති සත්තු జాතිය කූඩැල්ලෝ. අනේවලු අයිති වෙන්නේ තියෙන ඇනලීඩා සත්ත්ව කාණ්ඩය කියන එක ඔබ හොඳින් මතක තියාගන්න. බලන්න නිබන්ධනයේ පිටුවංග 9 අවසාන කොටස මම ඔබට දක්වලා දෙන බලන්න. දේහයේ ඛණ්ඩවලට බෙදී ඇත. එබැවින් අන්න එතන හිස්තනක් තියෙනවා. හිස්තන සම්පූර්ණ කරගන්න ඕනේ. දේහයේ ඛණ්ඩවලට එහෙම නැත්නම් කෑලි වලට බෙදලා තියෙන නිසා අපි කියනවා ලියා ගන්න එතන සකණ්ඩ පණුවන් කියලා. සකණ්ඩ පණුවන්. අපි ඊළඟ සත්ත්ව කාණ්ඩේ දරුවනේ තුන්වෙනි අපුෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩේ ඔබට පේනවා ඇති කවුද ඉන්නේ කියන එක මොලුස්කා කියන සත්ත්ව කාණ්ඩේ. මොලුස්කා. අය මොලුස්කාව ගත්තොත් එහෙම දරුවනේ ගොඩබිම ඉන්නවා. කාලදියෙත් තියෙනවා මිලදියෙත් තියෙනවා. ඔය ගොඩබිම ඉන්න එක තමයි අපි හඳුන්වන්නේ භෞමික කියලා. ගොඩබිම පරිසරයේ ජීවත් වෙන එක අපි තවත් විදිහකින් හඳුන්වන දරුවනේ භෞමික කියලා හඳුන්වනවා. බලන්න අපි ඒකට උදාහරණ කිහිපයක් ලියාගමු මොලුස්කාවන දරුවනේ. බලන්න මොලුස්කා කාණ්ඩයට අයිති වෙන උදාහරණ මොනවද කියලා අපිට පේනවා ඇති මොලුස්කාවන්ට අයිති වෙන උදාහරණ මොනවද කියලා ලියා ගන්න. ගොළු බෙල්ලා. නේද? ඔබ නිරන්තරයෙන් හැමෝම දැකලා තියෙනවා ගොළු බෙල්ලෝ. අන්න උදාහරණයක් දැන් ගොළු බෙල්ලා. ඊට පස්සේ ඔබ දැකලා තියෙන වර්ෂා දිනවල නැත්තම් ඔය තෙතමනේ සහිත අවස්ථාවල තෙතමනේ තියෙන තැන්වල ඔය බිත්ති දිගේ යන කළු පාට ජීවියෙක් අන්න ගියාගෙන හම්බොල්ලා කියලා. හම්බොල්ලා. ඊට පස්සේ දැල්ලා. ඔබට පැහැදිලිව පේන දැල්ල වර්ග දෙකක් මොකද දක්වලා තියෙනවා. දැල්ලා. හරිද? ඊට පස්සේ ගියා ගන්න දරුවනේ බූවල්ලා. බූවල්ලාත් අයිති වෙන්නේ එතකොට ඔබට පේනවා ඇති බූවල්ලා අයිති වෙන්නේ මේකට. කොළුබෙල්ලා, හංගොල්ලා, දැල්ලා, බූවල්ලා. තව ගියා ගන්න දරුවනේ දෙපියන් බෙල්ලා. පියන් දෙකක් සහිත බෙල්ලෙක් තමයි. ඒතකොට පැහැදිලි වෙන්නේ මේ පියන් දෙක තමයි මෙතන අපිට පිටර පේන්නේ. දෙපියන් බෙල්ලා. හරිද? තව ගියා ගන්න අට පියල්ලා. දෙපියන් බෙල්ල සහ අට පියල්. අන්න ඒගොල්ලෝ තමයි දරුවනේ අයිති වෙන්නේ මේ මොලුස්කා කියන සත්ත්ව කාණ්ඩයට. අපි යනවා ඊට පස්සේ හතරවන අපුෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩ ඔබට ඉගෙන ගන්න තියෙන ආත්‍රපෝඩා. දරුවනේ මේ ආත්‍රපෝඩාව ගත්තොත් ඒගොල්ලන්ගේ තියෙන විශේෂත්වය තමයි ඒගොල්ලන්ට තියෙන සංදි සහිත උපාංග. මේ ආත්‍රපෝඩාවන්ට සංදි සහිත උපාංග තියෙන නිසා අපි මේගොල්ලන්ට තවත් විදිහකින් කියනවා සංදිපාදිකින් කියලා.
ලියාගන්න වරහන් ඇතුලේ ආත්‍රපෝඩා ඉස්සරහන් යන සංදි පාදිකයෙන් කියලා. මේ ආත්‍රපෝඩාව වතට විශේෂිතයි දරුවනේ. මේ ආත්‍රපෝඩාව තමයි දරුවනේ මේ පෘථිවි තලයේ මත වැඩිම සත්ත්ව විශේෂ සංඛ්‍යාවක් ආයතන කාණ්ඩය. ඔයාලා මම ඒක දක්වලා දිනවා පැහැදිලිව පේනවා ඇති. වැඩිම සත්ත්ව විශේෂ සංඛ්‍යාවක් ආයතන ආත්‍රපෝඩාව. ඒ වගේම සමහර ආත්‍රපෝඩාවන්ට පියාපත් තියෙන අයත් තියෙනවා පියාපත් නැති අයත් තියෙනවා. දැන් ඔබ හිතන්නකො මදුරුවා, ගෙමැස්සා, කැරපොත්තා, මීමැස්සා. ඒ වගේ සත්තු ගත්තොත් පියාපත් සහිත ආත්‍රපෝඩාව. තව පියාපත් නැති අයත් මේකට අයිති. මේගොල්ලන්ට තියෙන සංදි සහිත උපාංග. මේ ආත්‍රපෝඩාවන්ට තරුවනේ සංදි සහිත උපාංග තියෙන නිසා තමයි අපි මේගොල්ලන්ට සංදිපාදිකයන් කියලා හඳුන්වන්නේ. බලන්න ඒකට අයිති වෙන සතුන් සදා උදාහරණ කීපයක් අපි ලියා ගමු. ආත්‍රපෝඩාවන්ට අයිති වෙන සතුන්. ලියා ගන්න උදාහරණ කීපයක් දරුවනේ මදුරුවා ඊළඟට සමනලය මදුරුවා සමනලය පත්තෑය ඉස්සා මකුළුවා කකුළුවා ඔක්කොම එකට අයිතියි. ඊට පස්සේ කැරපොත්තා ඔය වගේ අපිට පේනදී මම සතු කීපයක් දක්වලා තියෙනවා. ඔය සියලුම වැඩිම ඔබට රාත්‍රී කාලයේදී හමුවන සියලුම කෘමි බත්පූර ඒ වගේ ඔබට රාත්‍රී කාලයේදී හම්බෙන සියලුම කෘමීන් ටික දරුවනේ ඔබට හම්බ වෙන්නේ කවුරුද? ආත්‍රපෝඩා. ඔබට සම්පූර්ණ පිටුහතලිය පොතක් පිරෙන්න ලියන්න පුළුවන් දරුවනේ මේ ආත්‍රපෝඩාවන්ට උදාහරණ. ඒක නිසා අපි උතින් නවත්තමු ආත්‍රපෝඩා. උදාහරණ මතක තියාගන්න. අපි යන දරුවනේ කුෂ්ඨවංශීන්ගේ පළවෙනි එක්කෙනා බලන්න පිස්කේස්. බලන්න මේ පිස්කේස්ට අයිති වෙන දරුවේ මත්ස්‍යය. ඔබ ගෙදරට මාළු ගෙනාවුවා මත්ස්‍යයෙන් ගෙනාවුවා බලන්න ඒගොල්ලන්ගේ විශේෂිත ලක්ෂණ. කොරපතුලෙන් දේහය ආවරණය වෙලා තියෙනවා. ඒ වගේම දරුවනේ සංචාරය සඳහා වරල් තියෙනවා. ශ්වසනය සඳහා කරමල් නැත්නම් ජලක්ලෝම භාවිතා කරනවා මේගොල්ලෝ. කරමල් වගේ තමයි හුස්ම ගන්න ශ්වසනය කරන්නේ. හරිද? ඒ වගේම දරුවනේ මේගොල්ලෝ ඔබ දන්නා කරදියේ මිනිතිය දෙකේම ඉන්නවා. බලන්න ඔබට ආයේ අමුතිය පෙන්වන්න දෙයක් නැහැ. ඔබට පිස් කේස් නැත්නම් මත්ස්‍යයන් සඳහා අවශ්‍ය වෙන උදාහරණ ඔබ හොඳින්ම දන්නවා. ඔබේ ගෙදර ඇති මාළු ටැංකියෙත් ඔබ මේ පිස් කේස් හොඳින්ම දන්නවා. පිස් කේස් සත්කාරය. දැන් ඔබට පේන්නේ මේගොල්ලන්ගේ දේ හැඩය බලන්න උදේට. බලන්න මේගොල්ලන්ගේ දේ හැඩය ගත්තොත් එහෙම ඔබට පැහැදිලිව පේන්නේ නැති ඉදිරි කෙළවර උල් වෙලා තියෙනවා. අපි කියනවා මේගොල්ලන්ගේ දේ හැඩය අනාකූල හැඩයක් ගන්නවා. එතකොට අර හොඳට ජල පහර කපාගෙන පහසුවෙන් වේගෙන් ඉදිරියට යන්න පුළුවන්. අපි යන්නේ දෙවෙනි කුෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩය ඇම්ෆිබියා. මේ ඇම්ෆිබියාවන්ට අයිති වෙන දරුවනේ ඔබ දන්නවා ඇම්ෆිබියාවන්ට අයිති වෙන කවුද කියලා? ඇම්ෆිබියා අයිති වෙනවා. ලියා ගන්න ඉතින් උදාහරණ ඇම්ෆිබියාවන්ට අයිති වෙන උදාහරණ ටික ලියා ගන්න. ගෙම්බා, මැඩියා, සලමන්දරා, ගෙම්බා, මැඩියා, සලමන්දරා, නෝට්ටා සහ පණුගෙම්බා තමයි ඔය ඇම්ෆිබියාවන්ට අයිති වෙන්නේ. ඔබ දන්නවා ඇම්ෆිබියා කියලා කියන්නේ උභයජීවී. ඒ කියන්නේ ඒක තේරුම තමයි දරුවනේ ඒගොල්ලෝ ජලයේ ඉන්නවා ගොඩ බිමක් තියෙනවා. ජලය සහ ගොඩ බිම කියන දෙකේම ජීවත් වෙන එක තමයි අපි මෙතෙන්දී හඳුන්වන්නේ දරුවනේ ඇම්ෆිබියා නැත්තම් උභයජීවීන් කියලා. ඔබ යන්නේ නිබන්ධනයේ පිටුවංක 12ට දරුවනේ අන්න ඒක තියෙනවා රෙප්ටීලියා. ඔබ දන්නවා රෙප්ටීලියා කියන තවත් විදිහේ උරගෙයින්. ඔය රෙප්ටීලියා නැත්නම් උරගෙයින් ගත්තොත් එහෙම දරුවනේ ඒගොල්ලන්ගේ තියෙන විශේෂත්වය තමයි කොරපොතු සහිත වියලි සමක් තියෙනවා. ඔබ බලන්නකො ඔය කිමුලෙක් දිහාම නේද? කිමුලෙක් කබරයක් ගත්තොත් නැත්නම් ඔබේ ගෙවත් ඇති වොන්තන තලගොයි බලන්න තලගොයි ගත්තාම ඒගොල්ලන්ගේ සම වියලි. ඒ කියන්නේ කොරපොතු සහිත වියලි සමක් තමයි මේ රෙප්ටීලියාවල තියෙන්නේ. ඒ වගේම මේගොල්ලන් පංචාංගික ගාත්‍රා කියනවා. සංචාරණය කරන්නේ. දැන් කවුද මේ උරගෙයින්ට අයිති වෙන්නේ? ලියා ගන්න උදාහරණ කිහිපයක්. හුණා ඊට පස්සේ කබරගොයා හුණා කබරගොයා
කිඹුලා කැස්බෑව ඉබ්බා සහ තව ලියා ගන්න දරුවනේ සියලුම සර්පේ. අන්න සියලුම සර්පේන් අයිති වෙන දරුවනේ කාටද? මෙන්න මේ රෙප්ටීලියා නැත්නම් උරගීන් කියන කාණ්ඩය. අන්න ඔබ යන්න හතරවෙනි කාණ්ඩය දරුවනේ ආවෙස්. ඔබ දන්නවා ආවෙස් කියන්නේ පක්ෂීන්ට කියලා. පක්ෂීන්ගේ තියෙන විශේෂත්වය තමයි දරුවනේ ඒගොල්ලන්ට දත් නැහැ. හොටක් තියෙනවා. හොටක් තියෙන දත් නැහැ. ඔබ දකිනවා මේ පක්ෂීන්ගේ දේහ හැඩය ගත්තොත් ඒකත් අනාකූල හැඩයක් ගන්නවා දරුවනේ. අනාකූල හැඩයක් ගන්නවා දේහ හැඩය. ඒ වගේම පක්ෂීන් ගත්තොත් දරුවනේ ඔබ දකිනවා ඒගොල්ලන්ගේ දේහය පිහාටු වලින් ආවරණය වෙලා. දේහය පිහාටු වලින් ආවරණය වෙලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ පූර්ව ගාත්‍රා නැත්නම් ඒගොල්ලන්ගේ අත් දෙක තමයි දරුවනේ පියාපත් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. මේ වෙල කවුද? පක්ෂිය. උදාහරණ කිහිපයක් අපි ලියා ගමු දරුවනේ. කැහිබෙල්ල, පෙන්ගුයින්. එතකොට දන්නවා පෙන්ගුයින් කියන්නේ පක්ෂියෙක්. හැබැයි එයාට පියාසර කරන්න බැහැ කියන එක මතක තියාගන්න. පැස්බරා දරුණු පැස්බරා තමයි විශාලතම පක්ෂිය විදිහට සලකන්නේ. එයාට පියාසර කරන්න බැරි පක්ෂියෙක්. ඊට පස්සේ සාමාන්‍ය පක්ෂීන් නම් ඔබ දන්නවා ඉතින් ගිරවා, කාක්කා, මයිනා කීක ඔබට ඕන තරම් ලියන්න පුළුවන්. අර විශේෂ කිහිප දෙනෙක් තමයි මම කියලා දුන්නේ. තව ඔබට ඕන නම් ලියා ගන්න පුළුවන් උතර පියාසර කරන්න බැරි අය ඉන්නවා එමු. එමු කියලා ඉන්නවා. කැසොවේරි, රියා අන්න ඒ වගේ පක්ෂීන් ගත්තොත් ඒගොල්ලන්ට තරුණේ පියාසර කරන්න බැහැ. තේරුණාද? හරි. ඊළඟට තරුණේ අපි යන් අවසාන පුෂ්ඨවංශී සත්ව කාණ්ඩේ කවුද අපි මැමීලියා. මැමීලියා කියන එකේ තේරුම තමයි දරුවනේ වරහන් ලියා ගන්න ඔබ ශීලපායින් කියන කිරිබී වර්ධනය වෙන සතුන් දරුවනේ. කිරිබීලා වැඩෙන අය තමයි මේ මැමීලියා කියන සත්ව කාණ්ඩේ දරුවනේ අයිති වෙනවා. ඔබ දන්නවා මෙතෙන්දී ඔය මැමීලියාවන්ට විතරක්ම දරුවනේ ආවේනික වෙච්ච ලක්ෂණ තියෙනවා. ඔබ ඉස්සරහා උදාහරණ කීපයක් ලියා ගන්න මිනිසා, වඳුරා, නිලවා, සිංහයා ඕන තරම් ලියන්න පුළුවන් ඔබට. ලේනා කිරිබී වර්ධනය වෙන කිරිබී වැඩෙන ඕන තරම් සත්තු ඔබට ලියන්න පුළුවන්. ඒ කියන්නේ සත්තු 3-4 දෙනෙක් ලියා ගන්න ඒ ඇති එතකොට. බලන්න දරුවනේ මේගොල්ලන්ගේ තියෙන විශේෂිත ලක්ෂණ. බලන්න මේගොල්ලන්ගේ තියෙන විශේෂිත ලක්ෂණ දරුවනේ. මේගොල්ලන්ට කියනවා කිරි නිබදවන ග්‍රන්ථි. අපි කියන ස්තන ග්‍රන්ථි කියලා. කිරි නිබදවන ග්‍රන්ථි එහෙම නැත්නම් ස්තන ග්‍රන්ථි තියෙනවා. මොන විශේෂත්වයක්? ඒ වගේම දරුවනේ මේගොල්ලන්ට තියෙන මොනවද? සමේ තියෙන ස්වේද ග්‍රන්ථි. ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි තියෙනවා. ස්වේද ග්‍රන්ථි තියෙනවා. ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි තියෙනවා. ඒ වගේම තව මේගොල්ලන්ට තියෙන විශේෂත්වය තමයි දරුවනේ මේගොල්ලන්ට කන්පෙති සහිත බාහිර කන්පෙති තියෙනවා. තේරුණාට ඒක විශේෂ දෙයක් ඒක බාහිර කන්පෙති තියෙනවා. ඔය බාහිර කන්පෙති හම්බෙන්නේ මේ ශීලපායන්ගේ විතරයි. ඔබේ විභාගයට ඇහුවොත් ශීලපායන් විතරක් සතු ලක්ෂණ මොනවද කියලා ඔබට පහසුවෙන් ලියන්න පුළුවන්. පළවෙනි දෙවෙනි සහ තුන්වෙනි ලක්ෂණ ටික. හතරවෙනි එක මම දක්වලා තිනවා ශ්වසනය සඳහා පෙනහැලි භාවිතා කරනවා කියන එක දරුවනේ. ඒක පක්ෂීනුත් දක්වනවානේ. උඩගෙනුත් දක්වනවා. ඒක නිසා ඔබෙන් ඇහුවොත් මැමීලියා නැත්නම් ශීලපායන් පමණක් දක්වන ලක්ෂණ මොනවද කියලා ඔබ ඔය අංක 1 2 3 තියෙනවා ලිව්වම හරියට. හරිද? හරි. එහෙනම් දරුවනේ දැන් මම ඔය ඔබත් එක්ක සාකච්ඡා කරලා ඉවර කරන්නේ ඔබේ විෂය නිර්දේශයට නියමිත දෙවන පාඩම සත්ත්ව විද්‍යාව නැත්නම් සත්ත්ව වර්ගීකරණය. එතකොට මේ පැය තුලදී දරුවනේ අපි ඉගෙන ගත්තේ ඔබේ විෂය නිර්දේශයට නියමිත පළවෙනි පාඩම. සුදු ජීවීන්ගේ වැදගත්කම සහ දෙවෙනි පාඩම සත්ත්ව වර්ගීකරණය. තේරුණාද? එතකොට දරුවනේ අපේ සාමාන්‍ය පන්ති මාලාව අපේ සාමාන්‍ය පන්ති පැවැත්වෙන්නේ අඟහරුවාදා දින සූම් තාක්ෂණ ඔස්සේ. එතකොට ඔබටත් පන්ති මාලාවට සම්බන්ධ වෙන්න පුළුවන් අඟහරුවාදා දින සවස් 4. සවස් 4 සිට තමයි අපේ පාඩම් මාලා පන්ති මාලා පැවැත්වෙන්නේ. මෙතන පන්ති වල සහභාගී වෙන දරුවෝත් ඇති කිහිප දෙනෙක් සහ අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝත් ඇති. එතකොට ඒ දරුවෝ හොඳින් අවබෝධ කරගන්න. අපි සෑම පාඩමක් අවසානයේදී මේකක පරීක්ෂණ කරනවා. දැන් අපි පළවෙනි පාඩමට අදාළ ඒකක පරීක්ෂණ ගිය සතිය අවසන් කළා. සෑම පාඩමකටම අදාළ
ඒ කියන්නේ අපිට තියෙන පාඩම් 15ටම අදාළව දරුණු ඒකක පරීක්ෂණ 15ක් සහ සෑම වාරි විභාගයකටම පෙර විශේෂිත ප්‍රශ්න පත්‍ර 3ක් කරනවා. ඒ ටික කරපුවාම දරුවෝ අපිට පහසුවෙන්ම ලකුණු අනුවේ සීමාව ඉක්මවා යන්න පුළුවන්. ඒ නිසා ඔබ හොඳින් අවබෝධ කරගන්න පැහැදිලි වැඩසටහනක් පැහැදිලි වැඩපිළිවෙලක් ඇද තමයි අපි පන්ති මාලාව පවත්වාගෙන යන්නේ. ඒ නිසා අපිත් එක්ක සම්බන්ධ වෙච්ච නැති දරුවෝ අද අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ට අපිත් එක්ක පාඩම් මාලාවට සම්බන්ධ වෙලා අපිත් එක්ක පැහැදිලි ගමනක් ඉදිරි ගමනක් යන්න පුළුවන්. ඒගොල්ලන්ට ඒ අවස්ථාව තියෙනවා. තේරුණා නේද? එහෙනම් ඔබ හොඳින් අවබෝධ කරගන්න පළවෙනි පාඩම් දෙකට අදාළවයි මම දැන් මේ විෂය කාණ්ඩික සාකච්ඡා කළේ. ඔබ හොඳින් පාඩම් කරගන්න ඔබ අනිවාර්යයෙන් ඔබට විභාගයට වැදගත් වෙයි. ඔබ අපේ ඊළඟ පාඩමේ ඉඳන් ඔබ අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම් අඟහරුවාදා දින සවස් 4ටයි ඔබ Zoom තාක්ෂණ ඔස්සේ සම්බන්ධ වෙන්න ඕන. එහෙනම් සියලු දෙනාටම ගොඩක් ස්තුතියි.